U-turn අලුත් දිශාවක සයිබර් කතාබහ වෙනුවෙන් අද පළමු දිගහැරුම වෙනුවෙන් අපත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔබ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. සමාජවාදී තරුණ සංගමය නැත්නම් SYU එක හැමදාම නවීන තාරුණ්‍යයේ හඬවදි කරන්නත් ඒ වගේම උදකලාව තියෙන තරුණයන් වෙන්න පුළුවන් මේ සමාජය ඇතුලේ තියෙන සමහර ප්‍රශ්න උදකලා වෙන්න ඉඩ නොදී ඒ ඇත්ත ප්‍රශ්න ඇත්ත ලෙස සමාජය ඇතුලේ මතු කරන්නත් ඒ මතු කිරීමෙන් නතර නොවි එවැනි ගැටලු ජයග්‍රහණය සඳහා කෙලවර කර ගැනීම සඳහා වෙච්ච මැදිහත් වීමත් මූලික කරගෙන තමයි අපි SYU එක විදියට U-turn කියන මේ සයිබර් කතාබහ අලුත් දිශාවක් වෙනුවෙන් යන මේ සයිබර් කතාබහ අපි ආරම්භ කරන්න තීන්දුව කරේ. ඒක නිසා මෙතනින් පස්සේ හැම සති දෙකකට වරක්ම අපි U-turn හරහා අලුත් දිශාවක් වෙනුවෙන් සයිබර් කතාබහක් ඔබ සමග බෙදා හදා ගන්න අපි තාමත් කැමැත්තෙන් බලාපොරොත්තු වෙනවා. ඒක නිසා මම විශේෂයෙන්ම නැවත වතාවක් අපේ U-turn සාකච්ඡාවට සම්බන්ධ වෙමු ඔබ සියලු දෙනාම සහෝදරත්වයෙන් පිළිගන්න අතර ඒ වගේම අපේ පළමු සයිබර් කතාබහ වෙනුවෙන් අප අද සම්බන්ධ කරගත්ත සහෝදරයන් කීප දෙනෙක් ඉන්නවා. මම පළමුවම කැමතියි ඔවුන් හඳුනා දෙමින් ඔවුන් පිළිගන්න. පළමුවෙන්ම විශේෂයෙන්ම මේ සාකච්ඡාව සඳහා අපත් එක්ක සම්බන්ධ වෙනවා අන්තර්සේවක සංගමේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ සහෝදරයා. සුබ සන්ධ්‍යාවක් කියලා අපි පිළිගන්නවා වසන්ත සහෝදරයා. ඒ වගේම නීතිඥ මෛත්‍රී පිටවල මහතාත් මේ සාකච්ඡාව වෙනුවෙන් අපත් එක්ක සම්බන්ධ වෙලා තිනවා. සුබ සන්ධ්‍යාවක් කියලා අපි පිළිගන්නවා ඔබතුමාවත්. ඒ වගේම දාමිදු සාමූහික වෙනුවෙන් චමිලා තුෂාරි සහෝදරිත් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙනවා. සුබ සන්ධ්‍යාවක් කියලා අපි පිළිගන්නවා මේ සාකච්ඡාව වෙනුවෙන්. ඒ වගේම මම සමාජවාදී තරුණ සංගමේ ජාතික සංවිධායක ඉරංග ගුණසේකර. ඉතින් අපි සූදානම් මෙම සාකච්ඡාව ආරම්භ කර ගැනීම සඳහා. ඒක නිසා ඉස්සෙල්ලාම අපි මේ සාකච්ඡාව අද දවසේ අපි මාතෘකාව බවට පත් කරගෙන තියෙන්නේ කොරෝනා ASCII රස්සා ගැස්සේ කියන මාතෘකාව ඇතුලේ තමයි අපි මේ අද පැය එකමාර කාලයක් තුළ සයිබර් අවකාශය ඇතුලේ ඔබත් සමග ප්‍රශ්න කතා බහ කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා මේක නරඹන ඔබ සියලු දෙනාටම අපි ආරාධනා කරනවා මේ කොරෝනා ASCII රස්සා ගැස්සේ කියන මේ සයිබර් අවකාශය හරහා දිගහැරෙන මේ U-turn වැඩසටහන ඔබ සජීවී අපිත් එක්ක සම්බන්ධ වෙන අතර ඔබ දන්නා සියලු දෙනාටත් මේක ෂෙයා කරමින් මේ වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීම කරගන්න. ඒ වගේම ඔබටත් පුළුවන් මේව වැඩසටහනත් එක්ක සජීවී සම්බන්ධ වෙමින් ඔබට තියෙන යම් ප්‍රශ්නයක්, ගැටලුවක්, යම් දැනගැනීමක්, යෝජනාවක් තියෙනවා නම් අපිට මැසේජ් එකක් ලෙස එවන්න පුළුවන්කම තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන යන ඇතුළතදී ඔබේ ප්‍රශ්නයක් මේ සාකච්ඡාව ඇතුළට ගෙනහල්ලා ඒකේ යම් උත්තරයක් පැහැදිලි කර ගැනීමක් කරගන්න පුළුවන් නම් අපි ඒකට අවස්ථාව දෙන්න සූදානමින් ඉන්නවා. ඉතින් කොරෝනා ASCII රස්සා ගැස්සේ කියන එක අපි SYU එක විදිහට මෙවැනි සාකච්ඡාවක් සංවිධානය කරන්න තියෙන ප්‍රධානම හේතුව බවට පත් උනේ ඔබ දන්නවා දැන් ලෝකේ පුරාම COVID-19 නොදුරෙන් මුළු ලෝකයේ ජනතාවත් විශේෂයෙන්ම ලංකාවේ සියලු ජනතාවත් පීඩාවට පත් වෙලා ඉන්න තත්ත්වයක් ඇතුලේ තමයි අපි මේ සාකච්ඡාව අරගන්න සිද්ධ වෙලා තියෙන්නේ. අපි දන්නවා කොවිඩ් ලෝකෙටත් ලංකාවටත් එන්නේ ඉස්සෙල්ලා ලෝකෙත් ලංකාවේ ආර්ථිකය ඉතාමත් හොඳ තැනක නෙමෙයි තිබුණේ. අර්බුද ගණනාවක් ඇතුලේ තමයි තිබුණේ. අපි දන්නවා තරුණ විදියට රැකී රක්ෂා පිළිබඳ සුරක්ෂිතභාවය පිළිබඳ ගැටලු තිබුණා. ඒ වගේම රස්සාවක් නැති තරුණ සැලකිතු ප්‍රමාණයක් ඔවුන්ට රස්සාවක් ලබා දෙන්න කිච්ච වෙච්ච අරගලයක අපි හැමෝම සම්බන්ධ වෙමින් තිබුණා.
නමුත් කොරෝනා ලෝකෙට කඩාගෙන වැදලා ඒක නැවත ලංකාව ඇතුළට දැන් පැමිණලා තියෙන තත්ත්වයක් ඇතුළේ මේ කොරෝනා තත්ත්වය මත කොරෝනා එකෙන් අපේ තරුණියොත් මේ ලංකාවේ ජනතාව සියලු දෙනා පීඩාවටපත් වෙලා ඉන්න තත්ත්වයේ එතනින් එහාටත් ගෙනියමින් විශේෂයෙන්ම රැකී රක්ෂාවලට දැවැන්ත ගැටලුවක් අර්බුදයක් එන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් ඒක නිසා අපි දන්නවා ලෝකෙත් ලංකාවෙත් ඉතාමත් හොඳ ආර්ථිකයක් ඇතුලේ අපි හැමෝම සුව පහසුව ගත කරපු කාල වේලාවක් නෙමෙයි තිබුණේ. ඒක නිසා අර පොරේ පිටට මරේ වගේ කොරෝනා ප්‍රශ්නය ඇතුළේදී දැන් ආයෙ නැවතත් අපේ ජීවිතවලට බලපෑම් කරන්න පටන් අරගෙන තියෙනවා. අපේ ජීවිතේ ප්‍රධාන ක්‍රියාමාර්ගයක් බවට පත් වෙලා තිබුණු රැකියාව දැන් අර්බුදයට වෙන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් ඒක නිසා කොරෝනා ඇතුලේ අපි දන්නවා කොරෝනා ලංකාවට පැමිණියත් එක්කම විශේෂයෙන්ම රැකියා ශාස්ත්‍රයේ කරපු සැලකිත ප්‍රමාණයක අර්බුදයට වෙන්න පටන් ගත්තා. දැන් අද වෙද්දී ගත්තොත් එහෙම ගොඩාක් පෞද්ගලික ආයතනවල වැටුප 75 ඉඳන් 115 දක්වා කපන්න පටන් අරගෙන තියෙනවා. සමහර ස්ථිර නොවෙනු හිටපු මාස 6ක් වෙන ස්ථිර නොවෙලා හිටපු සමහර සේවක සේවිකාවන් ඉවත් කරන්න පටන් අරන් තියෙනවා. වැඩි හිටපු සමහර සේවක සේවිකාවන් ඉවත් කරන්න පටන් අරන් තියෙනවා. يعني දැවැන්ත ප්‍රශ්න ප්‍රමාණයක් ලෝකෙත් ලංකාවෙත් මතුවෙන්න පටන් අරගෙන තියෙනවා. දැන්ට තියෙන තොරතුරු අනුව කම්කරු අංශයන් ඇතුළෙන් පැහැදිලි වෙමින් එනවා ලංකාව ඇතුලේ මේ කොරෝනා තත්ත්වය ඇතුලේ ලක්ෂ 11කට වඩා ආසන්න ප්‍රමාණයකට රැකියා හිමිවීමේ ඉඩකඩ තියෙනවා. නිසා ලොකු ගැටලුවක් ඉදිරියේ අපි නියමිත වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි අපි SIU එක විදියට කල්පනා කරේ මෙම සාකච්ඡාවකින් එහාට ගිහිල්ලා එක පැත්තකින් මේ සමාජයත් මේ ගැටලුවට ඇත්තට මුහුණ දෙලා ඉන්න සියලු දෙනා අවබෝධාත්මක කරගනිමින් අපි කොරෝනා අස්සේ රස්සාව ගැස්සෙන්නේ නැතුව කොහොමද අපේ ජීවිතයේ ප්‍රධාන කාර්යභාරයට පෙති රැකී රක්ෂාව ආරක්ෂා කරගනිමින් යන්නේ කොහොමද කියන සාකච්ඡාවට මුල පුරන්න තමයි අපි U-turn ඇතුලේ අද බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක නිසා මම මේකේ පළමු අදහස් දැක්වීම වෙනුවෙන් මම ආරාධනා කරනවා දාමිදු සාමූහික නියෝජනය කරන චමිලා තුෂාරි සහෝදරියට චමිලාක්ගේ මම චමිලක්කයි පොඩි මතු කිරීමකුත් එක්කම මම කැමති චමිලක්ක ප්‍රවේශ ගන්නවා නම් මම දන්නවා විශේෂයෙන්ම අක්කා කටුනායක ප්‍රදේශේ නැත්නම් විශේෂයෙන්ම නිදහස් වෙනද කලාපයන් තුළ අක්කගේ මැදිහත් වීම සැලකිතු ප්‍රමාණකින් අපේ සංවිධානයේ මැදිහත් වීම ඉතාමත් ප්‍රබල ලෙස තියෙන තැනක්. ඉතින් ඒක නිසාම අපි දැක්කා කොරෝනා ආපු වෙලාවේ පළවෙනිම දේ තමයි විශේෂයෙන්ම රස්සාවල් වලින් ඔවුන්ට ඉවත් වෙන්න උනාට පස්සේ ඔවුන්ගේ නවාතැන් වලින් ගම්බිම් වලට යෑමේ ගැටලුවක් නිර්මාණය වෙලා තිබ්බා. ආයි දැන් ඇවිල්ලා තියෙන දේ තමයි ඔවුන්ට ආයි රස්සාවල් තියෙනවද නැද්ද කියන ගැටලු ගණනාවක් පැන නැගලා තියෙනවා. මේකේ මම හිතන්නේ බහුතරයක් මම හිතන්නේ 80%ක් විතර වගේ ප්‍රමාණයක් මේ කාන්තාවන් වීමත් විශේෂ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒක නිසා මම කැමති අක්කගේ ප්‍රවේශය ගන්න මේ කොරෝනා අස්සේ රස්සා ගැස්සෙන ගැටලුව විශේෂයෙන්ම කර්මාන්ත ශාස්ත්‍රයන් ඇතුළේදී ඇඟලුම් ශාස්ත්‍රයන් ඇතුළේදී මොන වගේ තත්ත්වයක්ද තියෙන කියන එක මම අක්කගේ පැත්තෙන් මතු කරගන්න කැමතියි. බොහොම ස්තුතියි රංග මට මේ අවස්ථාව ලබා දුන්නට. අපි දන්නවා මේ ඇඟලුම් ශාස්ත්‍රය ගත්තම දැන් නිදහස් වෙනද කලාප අවුරුදු 42ක් වෙනවා දැන් මේ රටේ ආරම්භ කළ 1978 තමයි කරුණාගෙන් ආරම්භ වෙන්නේ. එතකොට ලක්ෂයකට රැකියාව දෙන්න තමයි මේ මොහොතේ විකල්ප රැකියාව අවස්ථාවක් නැතුව තරුණ නැගිටීමක් පැවති නිසා තමයි මේ නිදහස් වෙනද කලාප ආරම්භ වෙන්නේ. එතකොට මේ වෙද්දී මේ රටට විශාල ආර්ථික දායකත්වයක් සපයපු පිරිසක් තමයි ඇඟලුම් ශාස්ත්‍රයේ කම්කරුවන්. 44ක පමණ ආර්ථික දායකත්වයක් මේ කම්කරුවන් ලබා දී දෙනවා මේ රටට විදේශ විනිමය ඉපීම සඳහා. ඒක ඉතා විශාල ප්‍රමාණයේ තත්ත්වයක් විදිහට තමයි අපි දකින්නේ. ඒතර කාන්තාව විදිහට ගත්ත මෙතන ශ්‍රම බලකාය 36ක් වගේ ඉන්නේ. නමුත් ඒකිනු 15%ක්ම කාන්තාවෝ මේ ශ්‍රම බලකායේ ඉන්නවා. එතකොට මේ මොහොතේ මේ කොරෝනා ව්‍යසනයත් එක්කලා නිදහස් වෙනද කලාපේ කම්කරුවෝ බහුතරය රට තුළ සංක්‍රමණය වෙලා ඉන්නේ. එතකොට අපිට ලංකාවේ ඉස්සලා මාර්තු මාසේ 13 වෙනිදා තමයි රජයේ සේවකීන්ට නිවාඩු දුන්නේ මේ කොරෝනා මේ ආසාදිතේ මුණ ගැසුණු නිසා. නමුත් ආර්ථිකය කඩාවට්ටන්න හොඳ නෑ කියන පදනම මත රජය තීන්දුව කරා අත්‍යවශ්‍ය සේවාවක් බවට නිදහස් වෙනද කලාප රැකියාවන් කරගෙන යන්න. නමුත්
20 වෙනිදා වෙනකම්ම බහුතරයක් ආයතන රැකියාව කළා. 20 වෙනිදා තමයි ලංකාවට ඇඳරි නීතිය දැම්මේ. එතකොට 20 වෙනිදා හවස 2 වෙනකම් වැඩ කරපු පිරිසක් හිටියා. බලහත්කාරයෙන් වැඩගත්ත පිරිස හිටියා. ආයතන ලොක් කරගෙන ගේට්ටු වසා දාලා සේවය ලබාගත් ආයතන තිබුණා. ඒතර කම්කරුවෝ මේ නිදහස් කලාපයට ඇවිල්ලා ඉන්නේ හැතපොම් 100 ගාණක් ඈත ඉඳලා. එතකොට ඒගොල්ලන්ට ගම් වලට යන විදියක් බැලුවේ නෑ. ඒගොල්ලන්ව දෙකට ඇවිල්ලා 3 විතර වෙද්දී ඒගොල්ලන් බෝඩිමට එන්නේ. ඒතකොට කඩවල් වහලා බඩු ගන්න විදියක් නෑ. නැවත ගම් වලට යන්න විදියක් නෑ. දුර ප්‍රවාහන සේවය සපයලා තිබුණේ නෑ. රැකියාවෙන් ඒගොල්ලන්ව සේවය නිම කළා විතරයි. ඒතරනේ මේගොල්ලන් මේ නේවාසිකව එදා දවස ඒගොල්ලන්ට කිසිම දෙයක් කළමනා කරගන්න හැකියාවක් ලැබුණේ නෑ. කොට ආයතන දන්නෙත් නෑ, රජය දන්නෙත් නෑ, BOI එක පොලිසිය කම්කරු දෙපාර්තමේන්තුව මේ කිසි කෙනෙක් දන්නේ නෑ කොහොමද මේගොල්ලෝ ගම් වලට ගියාද, නේවාසිකවල තත්ත්වය මොකක්ද කියලා. නමුත් දවස් 2-3 බඩගින්න ඉන්න සිද්ධ වුණා මේගොල්ලන්ට. අපි මේගොල්ලන් පිළිබඳව හොයා බලද්දී අපිට සමාජිකයෝ කතා කරලා පවසද්දී අපි හිතුවා මේගොල්ලන් බෝඩින් වල හිර වෙලා ඉන්නේ. කඩවල් වහලා අඳින නීතිය දාලා කන්න විදිහක් නෑ. බහුතරයක් ණයට මේ කෑම ගන්න. ඒතකොට බෝඩින් කුලි ගෙවන්න තියෙනවා. ආහාර ප්‍රබල ආහාර ප්‍රශ්නයකට ඒගොල්ලෝ මුහුණ දුන්නා. ඉතින් මේ නිසාම අපි මැදිහත් වුණා මේ කටයුත්තට. මේ සොයලා බලලා පොලිසියට ගියා. විශේෂයෙන් මට මේ මොහොතේ රතුතරුව කණ්ඩායම උදව් කරා. විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ මහින්ද සහෝදරවරු උදව් කරලා තමයි අපි පොලිසියට ගිහලා මේ පැමිණිල්ල කළා. මාධ්‍ය ගෙන්නලා බෝඩින් වලට ගිහිල්ලා සේවිකාවන්ගෙන් මේ සේවිකාව මුණගස්සලා මාධ්‍යයෙන් එළි දක්වුවාට පස්සේ තමයි රජය තීන්දුව කරේ නැවත ගම් වලට යන විදිහක් ගැන. නමුත් අපි දැක්කා 10-15000 නිදහස් කලාපේ හිරවලා තිබුණා. මේ නිසා මේ විනාඩි දෙකක් තියෙනවා. ඊට පස්සේ තමයි රජය තීන්දුව කරේ සාකච්ඡා කරේ මේගොල්ලෝ ගම් වලට යවන්න. එතකොට මේගොල්ලන්ට මේ මොහොතේ තිබ්බ සාමාන්‍ය නිදහස් කලාපේ වැටුප හම්බ වෙන්නේ 10 වෙනිදා හෝ 30 වෙනිදා. ඒතකොට 10 වෙනිදා පඩි හම්බෙච්ච කට්ටියක් හිටියා 30 වෙනිදා පඩි ලැබෙන්න කට්ටියක් හිටියා. ඒතකොට බහුතරයකට ඒ මොහොත වෙද්දි සල්ලි තිබුණේ නැහැ ගමට යන්න. එතකොට ආයතන විසින් පවසලා තිබ්බා සිකුරාදා නිවාඩු දුන්නාට සවුද නැවත වැඩට එන්න වෙයි. ඒ නිසා ගම් වලට ගියත් ඔයගොල්ලෝ නැවත එන්න කියලා. ඒක ගමට යන්න සල්ලි නැහැ, ප්‍රවාහන පාසුකම් නැහැ. ඒ නිසා නැවත රස්සාවට එන්න කියනවා පාලකයෝ. ඒ නිසාම ගොඩක් පිරිසක් මෙතන රැඳුණා. ඊට පස්සේ තමයි 27 වෙනිදා නැවත ඒගොල්ලන් ගම් වලට ගියේ. ඒ ගිහිල්ලත් අපිට ලොකු ප්‍රශ්න වලට මැදිහත් වුණා. ඊට ගියත් 3000ක වගේ ප්‍රමාණයක් මෙතන ඉතුරු වුණා. ඒ ඉතුරු වුණේ මෑන් පවර් සේවකයෝ. උන්ට මාර්තු මාසේ 12 ඉඳලා කිසිම මුදලක් දෛනිකව වැටුප් ලබන පිරිස 7-5ක්වත් ඒගොල්ලන්ගේ අතේ තිබුණේ. ඒගොල්ලෝ හිතුවා කොය මොන හරි කුලියක් කරගෙන ඒගොල්ලන්ට ජීවත් වෙන්න පුළුවන් මේ කියලා. මේ ප්‍රදේශයේ තනි මව්වරුන් ඉන්නවා. මේ මෑන් පවර් යන සේවකයන්ගේ අති බහුතරයක් කාන්තාව. ඒතකොට විවාහ නොවිච්ච පිරිස ඉන්නවා. මේ කලාපෙම අවුරුදු 25ක් විතර 20-25 ජීවත් වෙච්ච වයසට ගිහපු අය ඉන්නවා. ඒගොල්ලන්ට ගම්වල ඥාති ඉන්නේ. ඒකට ඒ නිසාම මේගොල්ලෝ විවාහ වෙලා මෙහි නේවාසිකව ඉන්න තවත් පිරිසක් ඉන්නවා. මේ වගේ පිරිස මේ නිදහස් කලාපේ රැඳුණා. කොට නමුත් ඒගොල්ලන්ට කිසිම මුදලක් අතර තිබුණේ නැහැ. මේ ඇඳරි නීතිය නිසා කඩවල් වහලා ඒගොල්ලන්ට මුදල් දැම්මනම් ආයතන වලින් යම් කිසි මුදලක් ඒක ගන්නවත් ඒගොල්ලන්ට විදියක් තිබුණේ නැහැ. ඒකට මෙහි ඉන්න වෘත්ති සමිති හා සිවිල් සංවිධාන වලට තමයි මැදිහත් වෙන්න සිද්ධ වුණේ මේ පිරිසට ආහාර ප්‍රශ්නේ විසඳන්න. මම හිතන්නේ ඒකත් අපිට ඒ තරම් ප්‍රබල ලෙස මැදිහත් වීමක් කරගන්න හම්බුන්නේ නැහැ. ඉතින් මේ වගේ තත්ත්වයක් යටතේ අද වෙද්දී රැකියාවන් අහිමි වෙමින් පවතන නැවත රැකියාවල් පටන් ගන්න තියෙනවා. මේ වෙද්දී ආයතන 70කට කිට්ටු වෙන්න ප්‍රමාණයක් නැවත වැඩ ආරම්භ කරලා තියෙනවා. ඒතකොට මේ මොහොත වෙද්දී මාස 3 වගේ පිරිසගේ රැකියාවල් අහිමි වෙලා තියෙනවා. හරි චමිලක බොහොම ස්තුතියි. අපිට තේරෙනවා ඒ කියන්නේ මේ ප්‍රශ්නය මූලාරම්භය කියන කොරෝනා මේ ලංකාවට ව්‍යාප්ත වෙනවත් එක්කම වෙච්ච අර්බුදයේ මුල් අවස්ථාව පිළිබඳ මම හිතන්නේ චමිලා ආකාගේ පැත්තෙන් මතු කරේ. ඒ නිසා අපි ඉදිරියට කැමති විශේෂයෙන්ම මේ කර්මාන්ත ඇඟලුම් ශාස්ත්‍රය හරහා දැන් පැන නැගිලා තියෙන ප්‍රශ්න ටිකත් මතු කරලා අපි සාකච්ඡා කරගන්න. ඒ වගේම මේක අහන් ඉන්න ඇඟලුම් ශාස්ත්‍රයට සම්බන්ධ සහෝදර සහෝදරියන් ඉන්නවනේ ඔවුන්ගේ තියෙන ගැටලු මේකට යොමු කරන්න. අපිට පුළුවන් මෙතන සාකච්ඡා කරගන්න. ඒක නිසා අපි දෙවැනි අවස්ථාව අපි සූදානම් වෙනවා විශේෂයෙන්ම අන්තර් සේවක සංගමේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ සහෝදරයත් එක්ක සාකච්ඡා කරගන්න. වසන්ත සහෝදරයා මම මෙහෙම ප්‍රවේශයක් ගන්න කැමතියි. අපි දන්නවා ලංකාව ඇතුලේ රාජ්‍යාංශයට වඩා වැඩි ප්‍රමාණයක් වැඩි කරමින් ඉන්නේ පෞද්ගලික අංශයට. ඒක නිසාම මේ කොරෝනා
ගැටලුවත් එක්ක විශේෂයෙන්ම එකක් රැකී ආරක්ෂා කරන සහෝදර සහෝදරයන්ගේ ආරක්ෂාව ඒ වගේම ඔවුන්ගේ රැකියාවන් පිළිබඳ දැන් සුරක්ෂිතභාවය පිළිබඳ ගැටලුවක් ඇවිල්ලා තියෙනවා වැටුප් පිළිබඳ ගැටලුවක් ඇවිල්ලා තියෙනවා ඒකට මෙවැනි රාශියක් දැන් මතුවෙන්න පටන් අරගෙන තියෙනවා මම හිතන්නේ පෞද්ගලික අංශයේ සැලකිත ප්‍රමාණයක් තරුණ තරුණියෝ තමයි වැඩි ප්‍රමාණයක් වැඩ කරන්නේ. ඉතින් ඒක නිසා වසන්ත සහෝදරයා මතු කරගන්න කැමති විශේෂයෙන්ම ලංකාව ඇතුලේ වැඩිම අන්තර් සේවක සංඝ විදියට වැඩිම බලපෑමක් කරන කම්කරු සංවිධානයේ ඔබ සංවිධානය ඒක නිසා මේකත් එක්ක මොන වගේ තත්ත්වයක්ද දැන් මේ ඇතුලේ පත් වෙලා තියෙන කියන දේ අපි කැමති ඔබෙන් දැනගන්න. ස්තුති සමාජවාදී තරුණ සංගමයේ හැටියට මේ ආරම්භ කරපු U-turn සාකච්ඡාවට අන්තර් සමාගම් සේවක සංගමයේ හැටියට අපිට සම්බන්ධ වෙන්නට ආරාධනා කිරීම පිළිබඳව තේරංග සහෝදරයා මේ මතු කරපු ප්‍රශ්න වගේම චමිල සහෝදරිය කරපු පැහැදිලි කිරීම ඇතුළේ මේ කොරෝනා අවදානම පිළිබඳව పూర్ව කාරණා පිළිබඳව අපිට අදහසක් තිබුණේ නැහැ. නැති වෙච්ච අදහස ඇතුළේ අපි මුහුණ දෙමු ගැටලු ගණනාවක් පිළිබඳව චමිල සහෝදරිය කරුණු ප්‍රමාණයක් ඉදිරිපත් කරා වෙළඳ කලාප ආශ්‍රිතව සිදුවෙච්ච දේ. ඒ වගේම මේ වර්තමානයේ වෙන විට අපි මුහුණ දෙමින් තිබෙන්නේ පශ්චාත් කොරෝනා තත්ත්වය හමුවේ අපේ රටේ වැඩ කරන ජනතාව මුහුණ දෙමින් තියෙන ප්‍රශ්නය. ඒරංග සහෝදරයා මේකේ පූර්විකාව සඳහන් කරනකොට කිව්වා මේ වෙනකොට අපේ රට ඇතුලේ ඇනලිසිස් එකක් කරලා තියෙනවා කොහොමද රැකියාව වලට මේක බලපාන්නේ. රැකියාවට බලපෑම් පිළිබඳ කරපු මේ සමීක්ෂණයේදී ඒ විශ්ලේෂකයන් විසින් හඳුනාගෙන තිබෙනවා. ඒක ධර්ම ලෙස බලපාන ශේෂ්ත්‍ර දෙකක් ඇටියට ඇඟලුම් සහ සංචාරක ව්‍යාපාරය. ඒ වගේම නිෂ්පාදන කර්මාන්ත, කෘෂිකාර්මික, වෙළඳපොළ සේවා සහ තොග සිල්ලර වෙළඳාම් සහ මේ සේවා ආශ්‍රිත කර්මාන්ත වලට මේක බලපානවා කියන එක. ඉතින් මේ පොදුවේ ගත්තට පස්සේ දැන් මේ தত্ত্বය අපි අත්විඳින්මින් ඉන්නවා. මේකේ ඛේද වාචකේ අපි කවුරුත් දන්නේ නැති, අපි හිතපු නැති, අපි කාටවත් මෙෂර් කරන්න බැරි වෙච්ච, අපි කවුරුවත් ඒ පිළිබඳව පූර්ව සූදානම් වෙන්න බැරි වෙච්ච තත්ත්වයක් ඇතුළේ අපි මේක මුහුණ දුන්නා. හැබැයි අද වෙනකොට අපි කොරෝනා පිළිබඳව දන්නවා, මේක පැතිරෙන්නේ කොහොමද කියලා දන්නවා, වළක්වා ගන්න ක්‍රමවේද දන්නවා. හැබැයි කොරෝනා යම් ප්‍රමාණයකට පැතිරීම පාලනය කරගෙන තිබුණත් අපි රට ඇතුලේ තවදුරටත් කොරෝනා රෝගීන් අඩුවීම පිළිබඳව විග්‍රහයක් දෙන්න ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. විශේෂයෙන් නාවික හමුදා කඳවුර ආශ්‍රිතව සිදුවෙච්ච සිදුවීම හරහා වෙච්ච මේ රෝගීන් හඳුනා ගැනීම අදටත් අවසන් නැහැ. අප්‍රේල් 21 හඳුනාගත්ත රෝගීන් මැයි 21 වෙනකොටත් හඳුනා ගන්නවා. අප්‍රේල් 21 සිට PCR පරීක්ෂණ ටික හරියට කරා නම් දවස් 21ක් යනකොට නාවික හමුදා කඳවුරෙන් ආයි රෝගීන් හඳුනා ගන්න විදියක් නැහැ. ඒ කියන්නේ අඩුම තරමේ මැයි මාසේ ඉවර වෙන්න කලින් මේක මේ සම්පූර්ණ අවසන් කරන්න තිබුණා. හැබැයි ඒක නැති නිසාද සැකය සහ අවිශ්වාසය ඇතුලේ සේවකයන් වැඩට ඒම පිළිබඳව බරපතල ප්‍රශ්න මුහුණ දීලා තියෙනවා. ආණ්ඩුව නිවැරදි තොරතුරු ලබා දීම ඇතුළත් මේ ප්‍රශ්න තියෙනවා. නිසා මේ සියල්ල දැන් පස්සාදොරින් වැඩබිම් වලට ඇතුල් වෙලා තියෙනවා. එහෙම කිව්වේ මම මේ පිළිබඳව කම්කරු උපදේශක සභාව කැඳවන්න කියලා පහුගිය 11 වෙනිදා තමයි කැඳෙන්නේ. ආණ්ඩුව හොරපාරෙන්ම කාර්ය සාධන බලකායක් කියලා එකක් හදාගෙන වෘත්තීය සමිති 4ක් මේකට සම්බන්ධ කරගෙන සේවකයන්ගේ පඩි කැපීම යෝජනාවකට පවා එකඟ වුණා. ඒ යෝජනාව පහුගිය 11 වෙනිදා ජාතික කම්කරු උපදේශ සභාවට යොමු කරාට පස්සේ අපිත් එක්ක හිටපු වෘත්තීය සමිති වලට ඒ කරුණු පැහැදිලි කිරීමෙන් පසු අපි කිව්වා මේ වෙලාවේ අපි එකඟ නොවන සහෝදරුන්ගේ ගෞරවයත් ආරක්ෂා කරලා මේ මතුවලා තියෙන තත්ත්වය පාලනය කර ගැනීම සඳහා කියලා. එතකොට අපි ඒ තත්ත්වය ඇතුළේ මේ තත්ත්වය ඇතුළේ අපි දැක්ක දේ තමයි කොරෝනා අස්සේ හාම්පුතුත් ලහිලහියේ සූදානම් වෙන දේවල් ටිකක් තිබුණා. ඇත්ත ප්‍රශ්නය විසින් තමන්ගේ නිෂ්පාදනය බිඳ වැටිච්ච, කර්මාන්තේ පවත්වාගෙන යන්න බැරි වෙච්ච, සේවකයන්ට වැටුප් දීම සඳහා වෙච්ච දුෂ්කරතාවයන් වලට මුහුණ දීපු ව්‍යාපාරිකයෝ හිටියා. හැබැයි ඒ වගේම ඒ කිසිදු අරුබුදයක් නැතුව කොරෝනා තත්ත්වයට යටතේ ලාභ ලැබු සමහර සමාගම්වලසේ ආයතන හිමියොත් බැලුවා මේ එහින් මෙහින් එන යෝජනා හරහා Tamanටත් පුළුවන් ද සේවකයාගේ පඩි නඩි භාගයක් නමත්තලා සේවකයෝ රස්සාවල ඉවත් කරන්න කියලා. මේ තත්ත්වය අනුව අද වෙනකොට අපි මුහුණ දෙමින් තියෙන බරපතලම කාරණේ තමයි
සේවකින් රැකියාවලින් දොට්ට දැමීම සංචාරක ව්‍යාපාරයේ ආශ්‍රිතව බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ලක්ෂ එකමාරක් විතර අපේ රටේ සංචාරක ව්‍යාපාරයේ ඍජු සහ වක්‍ර රැකියාවල දියලෙනවා. ඒක විශාල ලෙස ඒකෙන් සැලකිය යුතු ප්‍රමාණයක් එළියට දැමීම සඳහා සූදානම සහ පෙර සූදානම ක්‍රියාත්මක වෙමින් තියෙනවා. විශේෂයෙන් කාන්තාවන් කියන්නේ වර්ල්ඩ් බ්‍රෑන්ඩ් තියෙන සමාගම් තියෙනවා අපේ රටේ. සමහර ඇඳුම් හද. ඒවා අවුරුදු 50ට වැඩි කාන්තාවන් ගෙදර යවනවා. ඒකෙන්ට ඇවිල්ලා තියෙනවා. මාස 6ට අඩු අවුරුද්දට අඩු. දැන් ඒක සේවකයාගේ වන්දිය හදලා කියනවා මේක අරන් ගෙදර යන්න නැත්නම් මේකත් නැති වෙයි කියන කරන්ට සේවකයෝ බය කරලා තියෙනවා. එතකොට පඩි භාග දීම සඳහා සූදානම් වෙනවා පඩියම දෙන්න පුළුවන් අය. මොකද මේ මාසෙකමාරක් රට ඇතුලේ මාස දෙකක් කම්පැනි වැහුවා කියලා මේ අය මුළු ජීවිත කාලේ හම්බ කරපුවා නැති උනේ නැහැ. නමුත් තමන් මේක ඇතුලේ වාසි ලබා ගන්න උත්සාහ කරන තැන් තියෙනවා. ඒ නිසා අපි හිතනවා අප්‍රේල් අවසන් වෙනකොට ලක්ෂ 2ක පමණ අපේ රටේ ජනතාවගේ රැකියාව අහිමි වෙලා තියෙනවා මේ වෙනකොට. දැන් තමයි ඒක එළියට එන්නේ. ඒ නිසා මේක මයි මාසේ අවසන් වෙනකොට ලක්ෂ 4 සීමාව පයින්නවා. හේතුව දැන් පටන් අරන් තියෙනවා දුෂ්කරතාවයේ කියමින් රැකියාවලින් දොට්ට දැමීමට. වෘත්තීය සමිතිය හැටියට අපිට ඒකට එරෙහිව අන්තර දෙපාර්තමේන්තුවේ ඒ වගේම හාම්පතුන්ගේ සම්මේලනය ඒ වගේම ආයතන මට්ටමේ සාකච්ඡා පවත්වමින් සංවිධානාත්මකව පන්තියේ ඉන්න තැන්වල වැඩියට මැදිහත් වෙනවා. අසංවිධානාත්මක වෘත්තීය සමිති නැති තැන්වල ඉන්න සේවකයෝ කිසිදු වග විභාගයකින් තොරව මේ වෙනකොට දඬු කඳට ගහලා ඉවරයි. රස්සා නැති කරලා වන්දි දීලා ගෙදර යවලා මේ ප්‍රශ්නේ ටිකක් සංකීර්ණ තලයකට ගෙනෙමින් තියෙනවා කියන කාරණේ තමයි අද වෙනකොට මේ තත්ත්වය පිළිබඳව අපිට කෙටියෙන් සඳහන් කළොත් කියන්න තියෙන්නේ. ස්තුතියි වසන්ත සහෝදරයා. අපි කැමති විශේෂයෙන්ම මේ සාකච්ඡා මෙතනින් එහාට යද්දී ඔබ සංවිධානයේ සමග මේකේ තියෙන දැනට තියෙන ප්‍රශ්න වලට මොන වගේ පිළිතුරුද විශේෂයෙන්ම මේ ගැටලුවට මැදිහත් වෙලා ඉන්න කට්ටිය කරන්න ඕනේ කියන උපදෙස් සහ ඒ තියෙන මඟ පෙන්වීම ඔබේ පැත්තෙන් මතුවෙනවා නම් ඒ නිසා අපි ඊළඟ අවස්ථාව අපි විශේෂයෙන්ම මේ සාකච්ඡාවට එකතු කරගෙන තියෙනවා විශේෂම නීතිඥ මෛත්‍රී පිටවල මහත්මයා. ඔහු විශේෂයෙන්ම මේ කම්කරුවන්ගේ නීති සහ ඔවුන්ගේ රැකී ආරක්ෂා පිළිබඳ දිගින් දිගටම මැදිහත් වෙන නීතිඥවරයෙක්. ඒක නිසා පිටවල මහත්මයා අපි දැනගන්න කැමති ඔබෙන් දැන් මේ වෙද්දී විශේෂයෙන්ම චමිලා මහත්මිය පැත්තෙනුත් ඒ වගේම වසන්ත සහෝදරයා පැත්තෙනුත් මතුවෙච්ච කරුණු ඇතුලේ පැහැදිලි ලංකාව ඇතුලේ විශේෂයෙන්ම රස්සාවල් කර කර හිටපු තරුණ තරුණියන් ගැහැණුන් සහ පිරිමින් දැන් ඉවත් කරන්න පටන් අරගෙන තියෙනවා. එතකොට එවැනි තත්වයක් ඇතුලේ මේකේ ඒ නීතිමය ඉඩකඩ කොහොමද මේක හාන් පුතුන්ට තියෙන්නේ, ඒ වගේම රැකී ආරක්ෂා කරන පුද්ගලයාටත් මොන වගේද තියෙන කියන ප්‍රවේශය අරගනිමින් ඔබේ කරුණු දැක්වීම කරන්න කියලා මම ඊටමත් ගෞරවයෙන් ආරාධනා කරනවා. ඔව් ස්තුතියි රංග. මම මේ මගේ අදහස් දැක්වීම නීතිඥවරයෙක් වශයෙන් දේශපාලන ධාරාවකට සම්බන්ධ නැතුව නෛතික කරුණු මත කරන්න කැමතියි. දැන් ඔබ දන්නවා සාමාන්‍ය ලංකාව ගත්තම කම්කරුවන්ගේ ආරක්ෂාව සඳහා සෑහෙන නීති ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම ඒ නීති රකින්නත් ආයතන තියෙනවා. උදාහරණයක් කම්කරු දෙපාර්තමේන්තුව තියෙනවා, ඊළඟට කම්කරු උසාවි තියෙනවා, ඒ වගේ ආයතනක් තියෙනවා. ඒ සියලු නීතීන් තියෙන්නේ මේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න සාමාන්‍ය තත්ත්වයන් යටතේ. දැන් අපි ඉඳලා හිටලා ඔය වගේ සුවිශේෂී තත්ත්වයන්ට මුහුණ දෙනවා. එකක් අපි සුනාමියට මුහුණ දුන්නා. ඒක දවස් දෙක තුනකින් ඉවර වෙලා රට යථා තත්ත්වයටපත් වුණා. ඊට පස්සේ අපිට දිගු කාලින යුද්ධයක් තිබුණා. ඒකෙදිත් අපි එක උපක්‍රම හදාගෙන ඒ කර්මාන්ත ශාලාවල් දිගට පවත්වාගෙන යන්න, ව්‍යාපාර පවත්වාගෙන යන්න ඒවට පිටව හදාගත්තා. නමුත් අද තියෙන්නේ අපිට බොහොම අවිනිශ්චිත තත්ත්වයක් අද ඇති වෙලා තියෙනවා. මේකෙදි ඇත්ත වශයෙන්ම ව්‍යාපාරිකයොත් යම් කිසි අසරණ තත්ත්වයකට පත් වෙලා ඉන්නවා. ඒ හේතුව නිසා සේවකයොත් අසරණ තත්ත්වයකට පත් වෙලා ඉන්නවා. දැන් වැඩේ තියෙන්නේ මේ වගේ අවස්ථාවකදී මොන ආකාරයකටද ව්‍යාපාරිකයෝ ක්‍රියා කරන්න ඕනේ, එහෙම නැත්නම් හාම්පුත්තෝ ක්‍රියා කරන්න ඕනේ, සේවකයෝ කොහොමද ක්‍රියා කරන්න ඕනේ කියන එක ගැන විශේෂ නීති නැහැ. ඒ නිසා අපිට සාමාන්‍ය නීති තත්ත්වයටදී තමයි මේක කතා කරන්න වෙන්නේ. දැන් අපි දන්නවා සමහර ව්‍යාපාරිකයෝ තමන්ගේ ව්‍යාපාර ආරක්ෂා කරගන්න කියලා යම් සේවකවුන්ව සේවයෙන් පහ කරමින් ඉන්නවා. ඒක ඇත්ත. ඒක අපි පිළිගන්න ඕනේ. උදාහරණයකට පරිවාස සේවකව අයින් කරනවා. ඊළඟට කොන්ත්‍රාත් මට්ටමේ සේවකව අයින් කරනවා. ඒ වගේ උපක්‍රම යොදනවා. අනිත් කාරණේ එකක් තියෙනවා, මේ කොරෝනා වසංගතය
සේවකයින්ගේ සේවය අවසන් කිරීමට කිසිම හේතුවක් නෙවෙයි. යම්කිසි සේවකයෙක්ගේ සේවය අවසන් කරන්න පුළුවන් හේතු ලංකාවේ නීතියේ ස්ථාපිත වෙලා තියෙනවා. ඒ හේතු වලට පිටින් ගිහිල්ලා සේවය අවසන් කරන්න බෑ. එතනදී රට යම්කිසි වසංගතයකට පැමුණුණා කියන හේතුව කිසිම සේවකයෙක්ගේ රැකියාව අහිමිවීමට හේතුවක් නෙවෙයි. ඒක පළවෙනි කාරණේ. නමුත් මේකෙදී යම් උපක්‍රම සේවා ආයෝජකෝ අනුගමනය කරනවා. උදාහරණයකට ඔවුන් පඩි භාගයක් ගෙවනවා සේවකයන්ට. එහෙම නැත්නම් සේවකෝ කොටස් වශයෙන් වැඩ දීලා එහෙම පඩිය ටික ටික ගෙවන ක්‍රම අනුගමනය කරනවා. වැටුප සම්බන්ධයෙන් තියෙන්නේ ලංකාවේ 52ක් තියෙන සේවක සියල්ලන්ට බලපාන කාර්යාල සාපු සේවක 50 තියෙනවා. ඊළඟට පඩිපාලක සභා 50 තියෙනවා. මේ 52ෙම මේ සුවිශේෂී තත්ත්වයන් යටතේ ක්‍රියා කරන්න ඕනේ කොහොමද කියන එක දක්වලා නැහැ. අඩි දෙකක් තියෙනවා. ඒකේ ඒ 52ෙම කියන කාරණයක් තමයි සේවකයේ තමන් විසින් වැඩට එන්නේ නැතුව සේවා දැන් උදාහරණයක් මෙහෙම අපි තු මාස් පඩි ගන්න මිනිසෙක් ඉන්නවා කියලා. ඒ පුද්ගලයා යම් දවසක වැඩට එනවා. නමුත් සේවා ආයෝජකයට එදා වැඩ දෙන්න හැකියාවක් නැහැ. ඒ හින්දා ගෙදර යන්න කියනවා. එදා ඒ පුද්ගලයා ගෙදර යන්නේ තමන් සේවයට අකමැති නිසා නෙවෙයි. එතකොට මේ 50 වල කියනවා ඒ දවසත් වැඩ කරපු දවසක් හැටියට ගණන් ගන්න ඕනේ කියලා. ඒ අනුව සේවකේ තමන්ගේ උවමනාව මත වැඩට නාවොත් සේවා ආයෝජක පඩිය ගෙවන්න ඕනේ සේවකයාට. මෙතනදී තියෙන ප්‍රශ්නේ මේ සේවා ආයෝජකයන් නෙවෙයි සේවකයට වැඩ නොදී ඉන්නේ. ඔහුට එහෙම සුවිශේෂී තත්ත්වයක් යටතේ එහෙම කරන්න සිද්ධ වෙලා තියෙනවා. එනේ එතනදී තමයි ප්‍රශ්නේ පැන නගින්නේ. මේකට තවමත් රජයෙන්වත් කොහෙන්වත් හරි විසඳුමක් තාම ඉදිරිපත් කරලා නැහැ. ඕනනම් මේ 50 යටතේ කම්කරු ඇමතිතුමාට පුළුවන් රෙගුලාසි පනවන්න. මේ ආකාරයට සිද්ධ වෙන්න ඕන කියලා. තාම එහෙම දෙයක් වෙලා නැහැ. ඒ නිසා සමහර සේවා ආයෝජකයෝ Tamanට හිතෙන විදියට මේ වෙලාවේදී ක්‍රියා කරනවා. සමහරු පරිභාගයක් දෙනවා, සමහරු ඊටත් අඩුවෙන් දෙනවා. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. මෙතන ගැටලුව තියෙන්නේ දැන් නීතියක් නැති තැනකදී ඒක තමන්ට ඕන විදියට මේක පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මට කියන්න තියෙන මූලික කාරණේ තමයි මේ කාරණේ කිසිම සේවකයෙකුගේ රැකියාව අහිමි කරන්න හේතුවක් නෙවෙයි. එහෙම මේ කාරණේ මත රැකියාව අහිමි කළොත් ඔහුට නීතිය පිළිසරණ පතන්න පුළුවන්. හරි. බොහොම ස්තුතියි පිටවල මහත්තයා. අපි කැමති මෙතනින් පස්සේ ඒ තියෙන නීතිමය පිළිසරණ පතනව නම් ඒවැ මොන විදිහටද අපිට කරන්න පුළුවන් වෙන්නේ කියන එක අපි ඉදිරියේදී සාකච්ඡා කරන්න කැමතියි. ඒක නිසා පළමුවෙනි වටය U-turn අලුත් දිශාවක් සඳහා සයිබර් කතාබහේ පළවෙනි වටය අවසන් වෙනවා. ඒක නිසා මම කැමති දෙවෙනි වටය සඳහා සාකච්ඡාවට යොමු වෙන්නේ. ඒක නිසා මේකේ අපිට විනාඩි 10කට වඩා වැඩි කාලයක් තියෙනවා අපිට පොඩ්ඩක් මේ ප්‍රශ්න ඔබට එන ප්‍රශ්නත් එක්ක කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා මම දෙවෙනි වටේ පළවෙනි අවස්ථාව යොමු කරන්න කැමති චමිලා සහෝදරියට. චමිලා සහෝදරිය දැන් මෙන්න මෙහෙම මගේ අපිට ආපු ප්‍රශ්නෙකුත් එක්කම ආවොත් එහෙම දැන් ඔබ විසින් මතු කරා කොරෝනා ආපු මුල් අවස්ථාවේ සිට මේ දක්වා වෙද්දී ඒ වෙලාවේ මුණ දුන්නු ප්‍රශ්න පිළිබඳ. එතකොට දැන් මේ වෙද්දී අපිට තියෙන දේ තමයි අර එක පැත්තකින් තවත් ඒ කියන්නේ ගම්බිම් වලට යන්නේ නැතුව ගම්බිම් වලට යන්න අවස්ථාව හම්බුණත් යන්නේ නැතුව හිටියා. ඒ කියන්නේ ගමට යන්න අකමැත්ත හින්දා නෙමෙයි, ගමට ගිහිල්ලා කරන්න වැඩක් නැති හින්දා ඔය තැන්වලම තමන්ගේ කොහොම හරි ජොබ් එක බේර ගන්න ඕනේ කියලා හිටපු පිරිසකුත් ඉන්නවා. ඒ වගේම සැලකියුතු පිරිසක් දැන් කන්නයි බොන්නයි විදියක් නැති හින්දා ගෙදර ගිහිල්ලා හරි තියෙන දෙයක් මොනවා හරි කනවා කියලා හිතේ තියාගෙන ගෙදරට ගිය හිටපු පිරිසකුත් හිටියා. දැන් එතකොට දැන්ට වාර්තා වෙනවා සමහර කට්ටියට දැන් ආයතන වලට එන්න කියන්නේ නැහැ. ඒ දැනුම් දීම් කරන්නේ නැහැ. සමහර ඒවා කියනවා ආයතන විදියට 3න් 1යි තමයි එන්න තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ මාසේ ඕගොල්ලන්ට එන්න කියන්නත්. එතකොට දැනට ඔය තියෙන ශාස්ත්‍රය ඇතුලේ දැනට රස්සාවල් අහිමි වීම නැත්තම් පඩි වල ප්‍රමාණවත් මුදලක් ලබා නොදීම වගේ කියන ගැටලු වල මොන වගේ තත්ත්වයක්ද දැන් ওই පැත්තේ තියෙන්නේ? ඇත්තට මේ ඇඟලුම් ඉස්සල වසන් සහෝදර මත කළා වගේම මේ ඇඟලුම් ශාස්ත්‍රය කියන්නේ ඉතාමත් ලාභදායී කර්මාන්තයක්. ඒතර මෙතනදී
අර 20 වෙනිදා වැඩ නවත්තද්දී ඒගොල්ලන් වසරක් තුල උපයාගත් බෝනස් එක ඒගොල්ලන්ගේ ප්‍රසාද දීමන වාර්ෂික ප්‍රසාද දීමනාව කපලා දැම්මා. එතකොට පැමිණීමේ දීමනාව කපලා දැම්මා. අතිකාල කරපුවත් ගෙව්වේ නැහැ. විශේෂයෙන් මේ ඇඟලුම් කර්මාන්තයේ නියැලලා ඉන්න කම්කරුවෝ අනිත් පෞද්ගලික අංශයට වඩා සුවිශේෂී වන්නේ මේගොල්ලන්ගේ රැකියාව සඳහා පැය 24ම යොදන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ රට තුල සංක්‍රමණය වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ වැටුප වැඩි කරගන්න ඒගොල්ලන්ට මේ අතිකාල කරන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ සමාජ කටයුතු වලින් ඒගොල්ලන් බැහැර වෙලා තියෙනවා. විශේෂයෙන් ඒගොල්ලන් පවුල් එක්ක නෙවෙයි ජීවත් වෙන්නේ. ඒ නිසා මේගොල්ලන්ගේ පවුල් තුල සිද්ධ වෙන විවාහ උත්සව, එතකොට මරණ අවස්ථාවලදී වගේ දේවල් වලින් ඒගොල්ලන් බැහැර වෙලා තියෙනවා මේ රැකියාව නිසාම. එතකොට මේ සංක්‍රමණය විලා ඉන්න නිසා මේගොල්ලන්ට ගම් වලට යන්න විශේෂ මුදල් වැය කරන්න සිද්ධ වෙලා තියෙනවා. අනිත් එක ඒගොල්ලෝ මේ ප්‍රදේශය තුල ලියාපදිංචි වෙලා නැහැ. ඒගොල්ලෝ ලියාපදිංචි නොවීම නිසාම මේ මොහොතේ තියෙනවා රටේ අනිකුත් දිලිඳු ජනතාවට දීපු රුපියල් 5000 මුදල මේ සේවකයන් කිසි දෙනෙකුට හිමි වුණේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලන් කීප වතාවක් ඒගොල්ලෝ ග්‍රාම සේවක සොයාගෙන ගියා, සමුද්‍ර නිලධාරීන් හොයාගෙන ගියා, බැරිම තැන දේශපාලඥයන්ගේ පස්සේ ගියා. මොකද දේශපාලඥයෝ මේගොල්ලන් ගැන කොහොමද බලන්නේ? මොකද මේ ප්‍රදේශය තුල ඒගොල්ලන්ට ඡන්දේ නොමැති නිසා. ඒතකොට ගම් වලට යන්න බැරුව මෙහි හිර වුණා මේගොල්ලන්. මේගොල්ලන්ට ඉන්න සිද්ධ වුණා. මොකද ගම් වල රැකියාවල් නැති නිසා. ඒතකොට මේ කාරණා නිසා තමයි මෙතන රැඳුනේ. නමුත් ඊට අදාළව විශේෂ විධිවිධාන යෙදුවේ නැහැ. උදාහරණයක් විදිහට මෑන් පවර් සේවය සඳහා ගියා නම් මෑන් පවර් සේවය සඳහා යාමට සුදුසුකම් විශේෂම සුදුසුකම් වන්නේ එක්කෝ ID කාඩ් නම්බර් එක හා ඔවුන්ගේ දුරකථනය. එතකොට එදාට තමයි Tamanට කැමති මෑන් පවර් සේවකයා හරහා වැඩට යන්නේ. අද කෙනෙක් එක ගියොත් එයා ළඟ වැඩ වැඩි නම් හෝ එයා ළඟ ගෙවන මුදල අඩු නම් එයා තව එක්කෙනෙක් ළඟට හෙට යනවා. ඒත් මෙහෙම ගියපු අයගේ නැවත බඩු දෙන්න විදියක් නැහැ කියලා. එතකොට ওই වගේ කාරණාවල් මතු වුණා. වැටුප දැම්මේ නැහැ ගොඩක් අයගේ. එතකොට මේ බෝනස් එක කැපීම නම් ඉතාමත්ම අසාධාරණම ක්‍රියාවක්. මොකද ඒක අවුරුද්දක් තුල උපයාගත්ත මුදලක්. ඒ වගේම තමයි මේ ඇඟලුම් ශේෂ්ත්‍රයේ මාසකින් කඩා වැටෙන්නේ නැහැ. මේ ඇඟලුම් ශේෂ්ත්‍රය වල ඉතාමත් ලාභදායී කර්මාන්තයක් කියලා අපේ රටේ ඒ සඳහා නියැලලා ඉන්න හාම්පුතු ඉන්න මේ පොසතුන්ගේ ලිස්ට් එකේ උඩින්ම. ඒතකොට කොහොමද මේක මේ එක මාසයක් තුල දවස් කීපයක් තුල කොහොමද මේක අලාභ වෙන්නේ? ඒතකොට මේ කම්කරුවෝ මේ පොසතුන්ගේ ලිස්ට් එකේ හාම්පුතුන් ඉදිරියෙන් ඉද්දි මේ කම්කරුවෝ ඉන්නේ මන්ද පෝෂණ ලෙවල් එකේ. දැන් අපිට ඉන්න දැන් මේ දවස්වල අපි කටයුතු කරගෙන යන පෞල් සෞඛ්‍ය සේවිකාවන් එක්ක ඒගොල්ලන් කියන්නේ මේ බබාල හම්බන්න ඉන්න අයගෙන් වැඩි දෙනෙකුට බර අඩුයි ලේ හිඟයි කියලා. ඉතින් මේ වෙන තාත්තික තමයි ඒගොල්ලෝ ඉන්නේ මන්ද පෝෂණ ලෙවල් එකේ ඉන්නවා. නමුත් හාම්පුතුන් ඉන්නවා ධනු කුවරෝ බවට පත් වෙලා. එතකොට මේක ඉතාමත් අසාධාරණ කතාවක්. දැන් මේ වෙද්දී මාස 3 මාස 6 අයව වැඩ නවත්තලා තියෙනවා. ඒ වගේම තව ඉතාමත් සූක්ෂම ලෙස මේගොල්ලෝ පාරිතෝෂික ගෙවීම සිදු කරන්න වෙයි කියලා අවුරුදු 5ට මාස අයව මේ මොහොතේ රැකියාව ඉවත් කරලා අලුත් සේවකින් විදිහට වැඩට බඳවගෙන තියෙනවා. එතකොට ඒගොල්ලන් දන්නවා තව මාසෙකින් ඒගොල්ලන්ට රෙටිපිටි ගෙවන්න වෙනවා. ඒක කියලා ඒගොල්ලන් පෙන්වන්න හදනවා. ඒ නිසා තමයි නැවත අලුත් සේවිකාවන් බවට පත් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි දැන් මෑන් පවර් සේවකයෙක් මේ වෙද්දී ඒගොල්ලන්ට සේවය අහිමි වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් මෑන් පවර් හරහා සේවයට බඳවගෙන රැකියාව ලබා ගන්නවා. ඒතර සේවකයෝ මාස 6ට අඩුව දවස් දෙකක් අඩුව අය නේවාසිකාගාරේ බලාගෙන ඉන්න අද කෝල් එකක් Hello. Chamila akka ඇහෙන්නේ නැතුව ගියා මම හිතන්නේ අපිට. හරි අපි මෙහෙම කරගමු. මම හිතන්නේ මොකක් හරි තාක්ෂණික ගැටලුවකට මුහුණ දුන්නා කියලා හිතෙන්නේ. අපි බලමු චමිලා සහෝදරිව අතරමඟදී ආයෙ නැවත සම්බන්ධ කරගන්න. මම හිතන්නේ හඬ ඇහෙන්නේ නැතුව ගිහිල්ලා තියෙන්නේ. මම කැමති විශේෂයෙන්ම වසන්ත සමරසිංහ සහෝදරයා දෙසට යොමු වෙන්න. මේකේ දැන් ඔබ
මුලින් මතු කරා මේක වෙද්දී මුණ දුන්නු ගැටලු ප්‍රමාණය පිළිබඳ යම් අදහස් කිරීමක් මතු කරා. චමිල චමිල sorry මාව මේ ඇහෙන්නේ නැතුව කියා නේද? දැන් හරිද? disconnect වුණා නේ මම. ඔව් දැන් ඇහෙනව නේද? හරි. හරි සහෝදරි අපිට වැඩේ පටන් ගන්න සහෝදරි මාව ඇහෙනවද? ඔව් ඇහෙනවා. hello ඔව් චමිල සහෝදරිය ඔයාව මන්ද ඇහෙනවා. ඔයාට කෝල් එකක් දෙන්නවා. හරි අපි චමිල සහෝදරියගේ තාක්ෂණික ගැටලුව අපි කණ්ඩායම විසින් බලන්නම් ඒක කොහොමද निराකරණය කරගන්න කියලා. අපි ඒ වෙනතුරු අපි වසන්ත සමරසිංහ සහෝදරයා දෙසට යොමු වෙන්න කැමතියි. එකක් සහෝදරයා දැන් මුලින් පැහැදිලි කිරීමක් කරා මේ කොරෝනා ගැටලුව ඇතුලේ ආයතන සහ ඒවැය තියෙන මැදිහත්වීම් සම්බන්ධයෙන්. එතකොට දැනට දැන් සහෝදරයාගේ පැත්තෙන් සංඛ්‍යා ලේඛන ප්‍රමාණයකුත් ඉදිරිපත් කරා මේ නිකන් අප්‍රේල් මාසෙ වෙද්දී රස්සාවල් ලක්ෂ 2ක් විතර වගේ ප්‍රමාණයක් දැනට අහිමි වෙලා තියෙනවා කියලා. එතකොට අපි දැනගන්න කැමතියි දැනට මුලින් වාර්තාවක් ඇවිල්ලා තිබුණා කම්කරු එක අංශ පැත්තෙන් නිකන් ඒගොල්ලන්ගේ බලාපොරොත්තුවක් තියෙනවා කියලා මේ තියෙන තත්ත්වය ඇතුලේ රස්සාවල් ලක්ෂ 11කට වඩා වැඩි ප්‍රමාණයක් අහිමි වෙන ඉඩකඩ තියෙනවා කියලා. එතකොට මම කැමතියි විශේෂයෙන් පෞද්ගලික ක්ෂේත්‍රයේ සැලකිලි මැදිහත් වීමක් කරන නිසා දැනට දැන් මේ වෙද්දී කොපමණ ප්‍රමාණයක් රස්සාවල් අහිමි වෙච්ච පිරිස් ඉන්නවද? ඊට පස්සේ ඔවුන්ට දැන් මේ මොහොත වෙද්දී මොන වගේ මැදිහත් වීමක්ද කරමින් ඉන්නේ කියන දේ වසන් සහෝදරයන්ගෙන් දැනගන්න කැමතියි. ඔය රංග මේකේ තියෙන ප්‍රශ්නේ දැන් විශේෂයෙන් ඇඟලුම් ශාස්ත්‍රයේ ප්‍රශ්න ටිකක් මේකේ සංකීර්ණයි. ඒ වගේම සංචාරක ව්‍යාපාර. මොකද හෝටල් ශාස්ත්‍රය සියල්ල දැන් වහලා තියෙන්නේ. කොළඹ පවා, තරුපහේ හෝටල් වල පවා සාකච්ඡා වෙමින් තියෙන්නේ දැන් රස්සාවලට ගෙන්නන්නේ සීමිත සේවකයන් පිරිසක් ඉතුරු අය ගෙදර තියලා පඩිභාගෙට තමයි දැන් සාකච්ඡා කරමින් තියෙන්නේ. ඒතර ඒ වගේම ඇඟලුම් ශාස්ත්‍රයේ ප්‍රශ්නේ. අර චමිල සහෝදරිය සඳහන් කළා වගේ මේ අපේ රටේ බ්‍රෑන්ඩඩ් කම්පැනි නම් වශයෙන් කියන්න පුළුවන් ඒවා තියෙනවා අපිට. විශේෂයෙන් ඒ ආයතනවල සේවිකාවෝ අවුරුදු 50 පැනපු ගමන් දැන් ඉවත් කරන්න පටන් ගන්න තියෙනවා. සමහර වෙන්නෝ 50 හෝ 55ට කිට්ටු වෙන අය. අවුරුද්දක් එකහමාරක් මාස 20ක් 18ක් එහෙම තියන අයට කියනවා. මම දැන් වන්දිය මේ ටික අරන් යන්න වෙයි නැත්නම් ආපහු රස්සාව නැතුනොත් මේ වන්දියත් නැති වෙයි කියන ලයින් එකට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ තත්ත්වයේ යටතේ ගත්තාම අපි ඇසියුම් කරනවා අපි උපකල්පනය කරනවා මේ වෙනකොට පෞද්ගලික අංශයේ සේවකයන්ගේ රැකියා ලක්ෂ 3කට වඩා අහිමි වෙලා තියෙනවා. විශේෂයෙන් මෑන් පවර් සේවකයන්. ඒ වගේම අනියම් සේවකයන් හැටියට හිටපු අය. මෑන් පවර් සමාගම් හරහා සේවය දුන් විශාල ප්‍රමාණයක් අහිමි වෙලා තියෙනවා. අනියම් සේවකයන් අහිමි කරලා තියෙනවා. ඊට අමතරව තවම අපේ රටේ මේ සංඛ්‍යා ලේඛනයේ තහවුරු කරගන්න බැරිම එක ශේෂ්ත්‍රයක් තියෙනවා. සාප්පු හා කාර්යාලවල වැඩ කරන සේවකයෝ. මේ අය අපිට නගරවල තියෙන සාමාන්‍ය සේවකයෝ 10 15 වැඩ කරන අඩ සාප්පු වල තොරතුරු අපි ළඟ ලියාපදිංචි වෙලා තියෙන මේ සේවකාවෝ 8 දෙනා හිටපු තැන 3 දෙනයි දැන් ඉන්නේ වැඩට. ඊටු 5 දෙනා වැඩ නවත්තලා. ඒගොල්ලෝ වැඩට ආවොත් පඩි ගෙවුවා. අවුරුදු 7-8 වැඩ කරපු තැන තියෙනවා. 15 දෙනා හිටපු තැන 6 දෙනයි ගෙනල්ලා තියෙනවා. 9 දෙනෙක් නවත්තලා. අනේ එහෙම දැන් මේ කඩසාප්පු ආරම්භ කිරීමත් එක්ක රැකියා නැවැත්වීම ආරම්භ කරලා තියෙනවා. ඒක අති විශාල ප්‍රමාණයක්. වසන් සහෝදරයා මම පොඩි ප්‍රශ්නයක් යොමු කරන්න කැමතියි. ආණ්ඩුව පැත්තෙන් කියනවා නේද ඒ තියෙන සියලු සේවකයන් කැඳවන්න එපා කියලා. එතකොට ඒකයි මේකයි අතර යම් පරස්පරකමක් තියෙනවද? නෑ ආණ්ඩුව සංඛ්‍යා ලේඛන කිව්වට සේවකයෝ කැඳවන්න එපා කියලා කොහෙවත් එහෙම කතාවක් නෑ දැන්. ඉස්සල්ලා කිව්වා 150ක් ගේන්න නිරෝධායන නීතිය අනුව මීටරයක් දුරින් තියන් වැඩ කරන්නමයි කියලා කිව්වනේ. මට කියන්න පුළුවන් බියගම කටුනායක කලාපවල අපේ වෘත්තීය සමිති තියෙන තැන්වල දැනට අපි මුණ දීලා තියෙන ප්‍රශ්නේ එහෙම එකක් නැහැ. ගෙන්නන්න පුළුවන් සේවකෝ දැන් මේ වෙනකොට 80 ගෙන්නන තැන් තියෙනවා. සමහර වැඩ පටන් අරන් දැන් දුවනවා. ඔබකෝ කම්පැනි එකක් තියෙනවා. ඒ කියන්නේ ඔබ මතු කරන්නේ ඒ කියන්නේ නීතිමය බාධාවක් නැහැ කියන එක. එහෙමද? ආණ්ඩුව නීතිමය බාධාවක් පෙන්නුවට එවැනි නීතියක් ඇතුලේ පාලනය වීමක් කොරෝනා ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා නිරෝධායන නීතිය අනුව වැඩ කරනවා කියන කිසිදු මඟ පෙන්වීමක් හැසිරවීමක් හෝ පසුවිපරමක් නැහැ. ආමුකුතා කැමති නම් සේවකයා එනවා නම් දැන් 100% හරි ගෙන්නනවා. ඕක තමයි තියෙන තත්ත්වය.
නිෂ්පාදනය අඩාල වීම විසින් සමහර තැන්වල සේවකයෝ ගෙන්නන්නේ නැති එකක් තියෙනවා. එතකොට ඒක ඒගොල්ලෝ දැන් පාවිච්චි කරන්න හදන වැටුප් කප්පා දුන්න වගේ කාරණා සඳහා දැන් පාවිච්චි කරන සූදානම් වෙමින් තියෙනවා. ඒ නිසා මේකේ බරපතලම කාරණේ දැන් ආණ්ඩුව මේ තත්ත්වය යටතේ අපි ආණ්ඩුවට යෝජනා කරේ අපිට නෑ සෝෂල් සිකියුරිටි ෆන්ඩ් එකක් නෑ. සේෆ්ටි නෙට් එකක් අපිට නෑ මෙවැනි තත්ත්වයක් තුල සේවකයන්ගේ රැකියාව සුරක්ෂිත කර ගැනීම සඳහා වෙච්ච. අර පිටිකල මහත්මයා සඳහන් කළා වගේ දැන් මේ තත්ත්වය ඇතුලේ මිනිස්සුන්ගේ රස්සාව නැති කරන එක සාධාරණයි මම කියන්නේ. අපි ලෝක අර්බුදයක් මේක. මේ අර්බුදය ඇතුලේ නිෂ්පාදන බිඳවැටීමක් සිද්ධ වෙලා තියෙන එක අපි පිළිගන්නවා. ඒ නිෂ්පාදන බිඳවැටීම කියලා කියන්නේ අපි දන්නේ නැහැ මේක තව මාසෙකින්ද දෙකකින්ද තුනකින්ද කියලා. හැබැයි අපේ රටේ කන්කරුවන්ට මාස 6ක් යනකම් අඩුම තරමේ කොරෝනාවෙන් වැදිච්ච වැදිල්ල වෙනුවට ආර්ථිකයනොත් වැදුනොත් එහෙම මේකේ බරපතල හානියක් වෙනවා. ඒ නිසා ඉදිරි මාස 6වත් සේවකයන්ගේ රැකියාව හිමි කිරීමකින් තොරව ඒ අයට ජීවත් වෙන්න වැටුප ගෙවාගෙන යන්න සහනයක් ආණ්ඩුව පැත්තෙන් හෝ මැදිහත් වෙලා දීමේ ඌමනාවක් දැන් අපේ රටේ තියෙනවා. මොකද අපේ රටේ හාම්පුත්තු දැන් ආණ්ඩුව හඳුන්වා දීපු 104 ණය පහසුකමත් පාවිච්චි කරනවා තමන්ගේ පරණ ණය ගෙවා ගන්න. මොකද ආණ්ඩුව ආරක ප්‍රාග්ධනයේ සඳහා ණය මුදලක් දෙනවා 104 පොලියට. මේක මිලියන 300ක් දක්වා ගන්න පුළුවන් හාම්පුත්තු. දැන් ඒගොල්ලෝ හදනවා සේවකයෝ ටිකක් ගෙදර තියලා ණය මුදලක් අරගෙන අර 112ට 15ට ගත්ත ණය මේකෙන් ගෙවලා මේකේ අවුරුදු දෙකමාර ඉඳගන්න. දෙක දැන් එක සීරුවට රස්සා වලින් එළියට දාද්දි මිනිස්සුන්ගේ රැකියාව නැති වෙද්දී ආණ්ඩුව පැත්තෙන් තියෙන්න ඕනේ මේකට කවුන්ටර් ප්‍රොපෝසල් එකක්. රයිට් හාම්පොත්තුන්ට කියන්නේ ඇයි ඔයගොල්ලෝ රස්සා වලින් එළියට දාන්න එපා කියලා. අර පිටිකල මහත්තයා සඳහන් කළා අපේ රටේ නීතියේ බාධාවක් නැහැ. උදාහරණයක් කටුනායකත් ඒ වගේම එළියේ තියෙන මේ විශාල ඇඟලුම් නිර්මාණය කරන නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක් තියෙනවා. ඒගොල්ලෝ දාලා තියෙනවා VRS එකක්. VRS එකක් කියලා කියන්නේ voluntarily retire scheme එකක්. හැබැයි දැන් මේක තියෙන්නේ voluntarily retirement scheme එකක් නෙමෙයි. resignation scheme එකක් හැටියට පත් කරලා තියෙනවා. දැන් කියන ඔයාට මෙච්චරක් වන්දි තියෙනවා අයින් වෙලා යන්න කියලා. මේක 5000ක් ඉන්න තැනින් 3000ක් අයින් කරන්න ඒගොල්ලෝ සැලසුම් කරනවා. අපේ රටේ සේවකයෙක් රස්සාව නවත්තනවා නම් වන්දි නියම කිරීම සඳහා වෙච්ච වන්දි ක්‍රමවේදයක් තියෙනවා. ඒක තමයි රටේ නීතිය. ඕනෑම නීතියක් ගන්න බෑ. ඒතකොට සේවකයා වැඩි නම් සේවකයන්ගේ රස්සා නවත්තන්න උවමනාවක් තියෙනවා නම් හාම්පුතාට පුළුවන් ඇප්ලිකේෂන් එකක් දාන්න කම්කරු කොමසාරිස්ට අපේ සේවකයෝ වැඩි අපිට මෙන්න මේ සේවකයෝ ප්‍රමාණයක් නවත්තන්න වෙනවා කියලා. ඒතකොට කොමසාරිස්වරයා ළඟ සාකච්ඡා කරලා ඒකට එකඟ වෙනවා නම් තමයි අවසර දෙන්නේ කොමසාරිස්. නැත්නම් අවසර දෙන්නේ නැහැ. හැබැයි දැන් ඒක නැතුව වන්දි හදලා චෙක් එක ලියලා ඇවිල්ලා කියන අස්සන්කල රයන්න කියලා. ඉතින් වැඩේ තියෙන්නේ කම්කරු කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ගේ මැදිහත් වීම සහ ආණ්ඩුවේ මැදිහත් වීම ගත්තට පස්සෙත් මේක තියෙන ඛේද වාචකයක්. මොකද කිසිදු තැනක මේ ක්‍රියාවලිය වළක්වන්න රෙගියුලේෂන්ස් දාන්න පුළුවන්. ඇමතිට කියන්න පුළුවන් මේ කාලය ඇතුළත කිසිදු ඇප්ලිකේෂන් එකක් බාර ගන්න නැහැ. ඒක රෙගියුලේෂන් එකකට යවන්න පුළුවන්. එහෙම යවලා නැහැ. ඒ කියන්නේ නීති පනවන්න බෑ පාර්ලිමේන්තුව නැති නිසා. හැබැයි රීති වගේම රෙගියුලේෂන් ඇමතිවරයාට තියෙන බලතල යටතේ සේවකයන්ගේ රැකියාව හිමි කිරීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. එහෙම කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැහැ. ඒ නිසා අද වෙනකොට මේ තත්ත්වය ටිකක් සංකීර්ණ වෙමින් තියෙනවා. ඒකේ විශේෂ කාරණයක් සඳහන් කරන්න ඕනේ රංග මෙතන මේ දැන් වැටුප් ගෙවමින් හිටපු තැන්වල අපිට මාර්තු අප්‍රේල් දැන් මැයි මාසේ වැටුප ගෙවන්න හිටපු තැන්වල දැන් සමහරව බාල්දිය දාලා බලන මුට්ටිය දාලා බලනවා භාගයක් ගෙවන්න පුළුවන් කියලා. අපි සම්පූර්ණ වැටුප ලබන්නේ ඒගොල්ලෝ අපි කතා බහ හිටිය වෘත්තීය සමිතියක් කියලා. ආණ්ඩුව මේකට කිසිදු මැදිහත් වීමක් කරන්නේ නැහැ. ඒ නිසා මේකේ ඛේද වාචකේ තමයි අර ඔබ සඳහන් කළපු ගාන තියෙන්නේ මේ අර්බුදය තවදුරටත් ඉස්සරහට වර්ධනය වෙනවා නම් රැකියා ලක්ෂ 11 මාරකට ආසන්න ප්‍රමාණයක් නැති වෙයි කියලා විවිධ ශේෂ්ත්‍රවල පුරෝකථනයක් තියෙනවා. ඉතින් මේක අපිට අනිත් පැත්තට කියන්න පුළුවන් මෙහෙම. සංචාරක ව්‍යාපාරයේ සමහර විට අනිත් පැත්ත හැරෙන්න පුළුවන්. චීන වගේ රටවල් කොරෝනා අවසන් කරගත්තට පස්සේ චීන ජාතිකයන්ට ලෝකයේ අනිත් රටවල් වලට ඒම පිළිබඳ ප්‍රශ්නයක් හදනවා. යුරෝපය සහ ඇමරිකාව, නවසීලන්තය, මේ ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල පොඩි සීමාවල් තියෙයි. එතකොට එයාට සංචාරණය කරන්න ඉන්න තියෙන රටවල් ආසියාව. අපිට සංචාරක ව්‍යාපාර පැත්තෙන් වෙන බූම් එකක් එන්නත් ඉඩ තියෙනවා. ඇඟලුම් ශේෂ්ත්‍රෙත් එහෙම. යුරෝපයේ මිනිස්සු තමන්ගේ ඇඳුම් ටික ඔක්කොම අයින් කරලා අලුත් ඇඳුම් ගන්න පටන් ගත්තොත් එහෙම අපි තමයි වැඩිපුර ඇඳුම් මහන්නේ. එතකොට අපි මහන ඇඳුම් අපි මහන්නේ විලාසිතා ඇඳුම් පැත්තෙන් අපි ටිකක් වැඩිපුර මහන. හැබැයි ඒ පැත්තේ ගත්තත් ඒක වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපිට
මාස 3-4ක් සේවකයන්ගේ රැකියා ටික සුරක්ෂිත තබා ගැනීම සඳහා වෙච්ච විධිමත් ක්‍රමවේදයක් ඕනේ. ආණ්ඩුව අනිවාර්යෙන් මැදිහත් වෙන්න ඕනේ. සේවකයන් බලහත්කාරයෙන් එළියට දාන හාම්පුතුන්ට විරුද්ධව නීතියක් ක්‍රියාත්මක කරන්න ඕනේ. කම්කරු ඇමතිවරයා මැදිහත් වෙලා මේ රැකියා සුරක්ෂිත කිරීමට අවශ්‍ය කරන ක්‍රියාවලිය කරන්න. එහෙම නැති වුණොත් ඉතුරු වෙලා තියෙන්නේ වසන් සහෝදරයා තව විනාඩි දෙකක් තියෙනවා. මම කැමති ඒක ඇතුළේ තව පොඩි ප්‍රශ්නයක් යොමු කරන්න. මොකද දැන් අපිට එන තොරතුරුත් එක්ක සමහර තැන්වල කියනවා රජයේ يعني කම්කරු දෙපාර්තමේන්තුවෙන් මේ තැන්වලට ගිහිල්ලා ඒ හාම්පුතුන්ට කියනවලු රස්සාවල් අයින් කරන්න ඔයාට අයිතියක් නැහැ කියලා එහෙම මැදිහත් වීමක් කරනවා කියලා කියනවා. හැබැයි ඒ වුණාට ආයි නමුත් ඉවත් කිරීම වෙනවා. එතකොට ඒ පරස්පරකම කොහොමද මේක තමයි රංග. දැන් සාමාන්‍ය අපේ රටේ නීති අනුව තියෙනවා සේවක අර්ථසාධක අරමුදල් එක සේවකයෙක් වැඩ කරත් ගෙවන්න ඕනේ. මාසයක් යනකොට ගෙව්වේ නැත්නම් අධිභාරයක් එක ගෙවන්න ඕනේ. නැත්නම් හිරේ යවන්න පුළුවන්. හාම්පුතා. හැබැයි අපේ රටේ තවත් තියෙන ලක්ෂ 26යි සාමුක සේවකයන්ට හාම්පුත් කියන්නේ. අර්ථසාධක අරමුදල් ගෙවන සේවකයෝ ඉන්නේ. ලක්ෂ 44ක් ඉන්නවා පෞද්ගලිකාංශයේ වැඩ කරන සේවකයෝ. ලක්ෂ 44ක්. එතකොට ඔබ ඔය කියන කාරණේ කම්කරු දෙපාර්තමේන්තුව ඇවිල්ලා බලලා යනවා පහෝදායත් අයින් කරනවා. දැන් දෙවෙනි දවසේ මොකද කරන්න ඕනේ? එහෙනම් කියලා නඩු දාන්න දෙපා. රටේ නීතිය උල්ලංඝනය කරමින් සේවකයෝ රස්සාවෙන් ඉවත් කරනවා කියලා. එහෙම නඩු දාන්නේ නැහැ. මම ඔබට උදාහරණයක් කියන්නම්. මාතලේ එක්තරා කර්මාන්ත ශාලාවක වැඩ කරපු කොන්තරත් සේවකයින් 129 දෙනෙකුට වන්දි හදලා චෙක් එක අස්සම් කරලා දීලා කිව්වා මේක අර යන්න නැත්නම් අපිත් යනවා දැන් කියලා කොම්පැනි. අපි පළවෙනි දවසේ සේවකයෝ ටික එකතු කරලා කිව්වා යන්න එපා කියලා. අපි දෙවෙනි දවසේ නේකොට සේවකයාත් ඇත්ත ප්‍රශ්නකට මුහුණ දෙනවා. කොම්පැනි කාර්යයක් කියනවා අපි යනවා ඊට පස්සේ අපි ඉඳීත් දන්නෙත් නැහැ හොයාගන්න මේක ඇවිල්ලා අරන් යන්න කියලා. හැබැයි අපි දෙපාර්තමේන්තුවට පැමිණිලි කරා. දෙපාර්තමේන්තුව ඒකට නවත්තන්න කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. ඉතින් අපිට තියෙන්නේ සටනක් තමයි. සටනට පන්තිය සූදානම් නම් අපි සටන් කරන්න පුළුවන්. එහෙම නැති තැන්වල ප්‍රශ්නේ අපේ රටේ පාලකයා එහෙම නැත්නම් අපේ රටේ පාලකයින් වැඩ කරන ජනතාවගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් හදලා තියෙන නීති ක්‍රියාත්මක කරන්න මැදිහත් වෙන්නේ නැහැ. ඒක ඇතුළේ අවසානයේ පීඩාවටපත් වෙන නැවත වතෙන් අපේ රටේ කම්කරුවන් කියන එක තමයි මේක තියෙන්නේ. ඉතින් අර පරස්පරතාවයේ බේරන්න නම් කම්කරු දෙපාර්තමේන්තුව පොලිස් කාර්යයක කාර්ය කරන්න ඕනේ නැහැ. අඩුම තරමේ නීතිය ක්‍රියාත්මක කරවන්න. නඩු දාන්න මැදිහත් වුණා නම් දහම් පුතු දෙන්න දුන්නේකට මේක නවතියි. හැබැයි එහෙම වෙන්නේ නැති වුණාට පස්සේ හොඳයි. දහම් පුතු මේ වැඩේ ඉස්සරහට කරගෙන යනවා. ඔව්. හොඳයි වරන් සහෝදරයා අපි කැමති ප්‍රශ්න ගණනාවකුත් හිමින් තියෙනවා. අපි ඒකත් ඔබ ඉදිරියට යොමු කරන්න කැමතියි. ඒක නිසා මම ඉතින් තාම අපිට චමිලා සහෝදරියව සම්බන්ධ කරගන්න බැරි වෙලා තියෙනවා. මම ඒක නිසා කැමති නීතිඥ මෛත්‍රී පිටවල මහත්මයා එක්ක සම්බන්ධ වෙන්න. ඒක නිසා පිටවල මහත්මයා දැන් ඔබතුමා පැත්තෙන් පැහැදිලි කිරීමක් කරා කොරෝනා තත්ත්වය ඇතුළත් ලෝකෙත් ලංකාවේ තත්ත්වයක් තියෙනවා තමයි නිෂ්පාදනයන් වල යම් බිඳ වැටීමකුත් වෙලා තියෙනවා තමයි කියන්නේ. එතකොට දැන් මේ වගේම දැන් නමුත් කිසිදු සේවකයෙක් වර්ග විභාගයෙන් තොරව හාම්පුතුන්ට ඉවත් කරන්න අයිතියකුත් නැහැ කියලා ඔබතුමාගේ පැත්තෙන් පැහැදිලි කිරීමක් කරා. ඒ නිසා දැන් මේ වැඩසටහන බලන් ඉන්න මේ රැකියාව අහිමි වෙච්ච කෙනෙක් නැත්තම් පඩියෙන් භාගයක් හම්බෙච්ච කෙනෙක් අපි ගත්තොත් නීතිමය ප්‍රතිපාදන කොහොමද තියෙන්නේ ඔවුන්ට එවැනි පිළිසරණක් නීතියේ එවැනි ගැටලුවකට පිළිසරණ මොන වගේ එකක්ද තියෙන්නේ කියන එක මම කැමතියි දැනගන්න. ඔය රංග මම මේ මාතෘකා දෙකක් යටතේ මගේ කරුණු පැහැදිලි කිරීම කරන්නම්. රැකියාව අවසන් වීම සම්බන්ධයෙන්ුයි වැටුපාඩුවෙන් ගෙවීම සම්බන්ධයෙන්ුයි. මුලින්ම රැකියාව අවසන් කිරීම සම්බන්ධව කිව්වොත් ඇත්තටම අපිත් පැහැදිලිව දන්නවා මේ අර්බුදය ආපුවාම සමහර ආයතන ඉස්සරලාම පරිවාස කාලේ ඉන්න සේවකව අයින් කරන්න උත්සාහ කරනවා. ඒ අපිට තාලා තිනා අපි ඒක අනුමත කරලා නැහැ. මොකද පරිවාස කාලයේ ඉන්න සේවකයෙක්ගේ සේවය අවසන් කරන්න පුළුවන් ඔහුගේ සේවය හොඳ නැත්තම් පමණයි. කොරෝනා හේතුවක් කරගන්න බෑ. ඊළඟට සමහර ආයතන වල ඉන්න කොන්ත්‍රාත් පදනමේ සේවකයෝ යම් කිසි කාල සීමාවකට කොන්ත්‍රාත් පදනමකට අරගෙන ඒ ආකාරයට. ඒකට ඒ සේවකයෙක්ගේ උන්නත් සේවය නතර කරන්න පුළුවන් කොන්ත්‍රාත් කාල සීමාව ඉවරුණාම පමණයි. ඒ අර කොරෝනාව කියලා ඔවුන්ගේ සේවය නතර කරන්නත් බෑ. ඒ නිසා මේ කොරෝනා අර්බුදය කිසිම සේවකයෙකුගේ සේවය අවසන් කිරීමට හේතුවක් නම් නෙවෙයි. එහෙම යම් ආකාරයකින් සේවය අවසන් කිරීමක් වුණොත් ඒ සේවකයන්ට පුළුවන් ඒ නීතියේ තියෙන පිළිසරණ පතන්න. අපේ රටේ තියෙනවා මේ සම්බන්ධ ආයතන දෙකක්. එකක් තියෙනවා කම්කරුංචි සභා පිහිටවල තියෙනවා කාර්මික ආරවුල් පනත යටතේ. ඊළඟට තියෙනවා සේවය අවසන් කිරීම පනත යටතේ කම්කරු දෙපාර්තමේන්තුවේ වෙනම අංශයක.
මේ සේවකයන්ට පුළුවන් මේ තැන් ස්ථාන දෙකටම යන්න. ඒ තැන් දෙවලදී ඒ ගැන විභාගයක් පවත්වලා ඒ තියෙන නීති රීති වලට අනුව ඔවුන්ට සහනයක් සලසනවා. ඒ පළවෙනි කාරණේ. කිසිම හාම්පුතෙකුට අයිතියක් නැහැ මේ කොරෝනා ආවා කියලා කිසිම ආකාරයක සේවකයෙකුගේ සේවය අවසන් කරන්න. ඒ පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි සේවකයන්ගේ වැටුප් ගෙවීම සම්බන්ධව නීති රීති තියෙන්නේ සාප්පුහා කාර්යාල පනතේ පඩිපාලක සභා පනතේ. මේ පනත් දෙකේම වැටුප ගෙවීමේදී වැටුප ගණනය කරන්න ඕන ආකාරය ගැන සඳහන් කරලා තියෙනවා. පඩිපාලක සභා ආඥා පනතේ 22 වෙනි වගන්තියේ සාප්පුහා කාර්යාල පනතේ 35 වෙනි වගන්තියේ කියනවා කොහොමද වැටුප ගණනය කරන්න ඕන කියලා. ඒ පනත් දෙකේම කියන පොදු කාරණය තමයි යම්කිසි උදාහරණයකට දින වැටුප ගන්නයි, දෛනික වැටුප ගන්නයි. වැඩට ඇවිල්ලා ඔහුට වැඩ කරන්න ඕන සම්පූර්ණ කාලය වැඩ කරන්න බැරි වුණොත් එහෙම බැරි වුණේ ඔහුගේ වරදක් නිසා නොවේ නම් සේවා ආයෝජක ඔහුට සම්පූර්ණ වැටුප ගෙවන්න ඕනේ. ඒ වගේ මාසේ වැටුප ගන්න අයට ඒ පුද්ගලයා වැඩට ඇවිල්ලා මාසේ නියමිත දින ගණන වැඩ කරන්න බැරි වුණේ ඒ පුද්ගලයාගේ ප්‍රශ්නයක් මත නෙවෙයි නම් ආම්පුතා එයාට මාසේ වැටුප ගෙවන්න ඕනේ. මේක තමයි සාමාන්‍ය තත්ත්වයට තියෙන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඒක තියෙන්නේ සමහර සේවකෝ වැඩට ආපුවාම ආම්පුතා කියනවා අද වැඩ නැහැ. ඔයා ගෙදර යන්න කියලා. ඒ දවස් වැටුප් සහිත දවස් වෙන්න ඕනේ. ඒකට තමයි ඒක තියෙන්නේ. නමුත් අද තියෙන්නේ මේ කොරෝනා ප්‍රශ්නය නිසා හොඳම උදාහරණය දැන් මේ වසන්ත සමරසිංහ මහත්මයා කියපු හෝටල් කර්මාන්තය. සංචාරකව එන්නේ. එතකොට හෝටලෙට සේවකව වැඩක් නැහැ. ඒ වගේ අවස්ථාවක හෝටලෙට ආදායමක් නැහැ. ඒ වගේ අවස්ථාවක මොකද කරන්නේ කියන එක. දැන් මෙතනදී සේවකයාට හාම්පුතා කියන්නේ ඔයා අද වැඩක් නැහැ වගේ ගෙදර යන්න කියලා. නමුත් හාම්පුතාට සිද්ධ වෙලා තියෙනවා පවතින තත්වයටතේ ඒ වගේ ස්ථාවරයකට යන්න. එතකොට මේක හාම්පුතාගේ වරදද කාගේ වරදද කියන ගැටලුව තියෙනවා. මේ සම්බන්ධයෙන් ඇමතිතුමාට අවශ්‍ය නම් ඔය 52ම යටතේ රෙගුලාසි හදන්න පුළුවන්. එහෙම කිසිම දෙයක් නැහැ. මේ සම්බන්ධව කිසිම නීතිමය මඟ පෙන්වීමක් කිසිම හාම්පුතෙකුට නැහැ. ඒ නිසා මේ හාම්පුතු සමහරු 75ක් ගෙවනවා, සමහරු 50ක් ගෙවනවා, සමහරු 15ක් ගෙවනවා, සමහරු ගෙවන්නෙමත් නැතුව ඉන්නවා. ඉතින් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ අපිත් දන්නවා හැම මිනිස්සයරම හැම සේවකයටම වියදම් තියෙනවා. අනිවාර්යෙන් කළ යුතු වියදම් තියෙනවා. දැන් අපි යම් වැටුපක් ගන්නකොට අපි ස්වභාවයෙන්ම අපේ වියදම ඒ වැටුපට සරිලන විදිහට හදා ගන්නවා. යම් ආකාරයකින් මේ වැටුප කප්පාදු වුණොත් අපි අර්බුදයකට යනවා. ඉතින් හුඟක් කම්කරුවන්ට මේ අර්බුදේ ඇති වෙලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ අර්බුදේදී නම් නීතිමය ප්‍රතිකර්මයක් තාම නැහැ. ඔක තමයි නීතිමය වශයෙන් තියෙන සත්‍යය. හරි. එතකොට පිටවල මහත්මයා දැන් මෙන්න මෙහෙම දැන් සාමාන්‍යයෙන් ඔබ මතු කරා දැන් ගැටලුවක් කියන්නේ රැකී ආරක්ෂා වලින් ඉවත් කිරීමට අවතර මූලික ආයතන දෙකක් තියෙනවා කියලා. එතකොට දැනට දැන් ගත්තොත් එහෙම ඒගොල්ලන්ට කරන්න වෙන්නෙම තමන්ගේ ආයතනයේ තියෙනවා නම් ඒ ආයතනයේ රැකියා අහිමිවීමක් වුණොත් ඒ අර තියෙන නිශ්චිත ආයතන දෙකට පැමිණිලි කරන එක විතරයි දැන්ට ක්‍රියාමාර්ගයක් ලෙස උන්ට තියෙන්නේ වෘත්තීය ක්‍රියාමාර්ගයට ඇරෙන්න. ඔව් දැනට කරන්න තියෙන එකම දේ එක්කෝ කම්කරු නිසභාවට ඉල්ලුම් පත්‍රයක් දාන්න ඕනේ මගේ රැකියාව මේ විදිහට අවසන් කළා කියලා. එහෙම නැත්නම් කම්කරු දෙපාර්තමේන්තුවේ සේව අවසන් කිරීමේ අංශයට ගිහිල්ලා පැමිණිල්ලක් කරන්න ඕනේ මගේ රැකියාව අවසන් කරා කියලා. ප්‍රශ්නේ තියෙන්නේ කම්කරු දෙපාර්තමේන්තුවේ සේව අවසන් කිරීමේ අංශයට හැම පුද්ගලයාටම යන්න බෑ. එහෙම යන්න පුළුවන් 15 දිනයකට වැඩි සේවය කරපු සේවා ස්ථාන වලට යන්න පුළුවන්. ඒතකොට රජයේ සංස්ථා මණ්ඩල ඒ වගේ අයට යන්න බෑ. එහෙම නැත්නම් ඔය අද මේක අදාළ නැහැ. මේ ස්ථාවරේ මේ තත්ත්වය ඒ කියන්නේ විනය ක්‍රියාමාර්ග මත සේවය අවසන් කරොත් යන්න බෑ. ඒ වගේ පිරිසක් ඉන්න. නමුත් කම්කරු විනිශ්චය සභාවට ඕනෑම කෙනෙකුට පැමිණිල්ලක් කරන්න පුළුවන්. දැනට කරන්න තියෙන එකම දේ යම් කෙනෙක්ගේ සේවය නැති වුණොත් ඔය ආයතන දෙකට පැමිණිලි කිරීම පමණයි. එතකොට පිටවල මහත්මයා ඒ ආයතන වලට ප්‍රශ්න කිරීමෙන් ඒ කියන්නේ දැන් මේ ගැටලුව ඉතාමත් ඒ කියන්නේ තමන්ගේ ජීවිතය පිළිබඳ ගැටලුවක් නේ. එතකොට මේවා ඉතාමත් කඩිනමින් විසඳන සහ මොනවා හරි විසඳන මැදිහත් වීම එක වෙනවද නැත්නම් මේවා සුපුරුදු පරිදි දීර්ඝ කාලයක් ඇති යන නඩු බවට පත් වෙලා තියෙන්නේ? ලංකාවේ ස්වභාවය අනුවම මේවා කල්ගත වෙන නඩු. අපේ රටේ
කිසිම තැනක නඩු ඉක්මනින් අවසන් කිරීමේ ක්‍රමවේදයක් නැහැ. මේ නඩු වලටත් වෙන්නේ ඒක තමයි මේ සේවකෝ අවුරුදු ගාණක් අවසානයේ නඩු කියනවා. හොඳයි ඊළඟ මේ යුතුයි ඒවා වෙනස් වෙන්න ඕනේ නීතිඥවරු වශයෙන් අපෙන් නෙවෙයි ඇත්ත වශයෙන්ම මේ නීති හදන අය මේවට ප්‍රතිකර්ම යෙදිය යුතුයි. නමුත් අවාසනාවකට ලංකාවේ නඩු පමාවීම සාමාන්‍ය කාරණයක්. වසන් සහෝදරයා මොකක්ද කියන්න ඔව් හදුවද? මම මේ අපේ පිටවල මහත්මයා කියපු කාරණයකුත් එක්ක මම හිතන්නේ මේ වෙලාවේ තියෙන තත්ත්වය අනුව මේ හොඳම එක කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන එක. ප්‍රාදේශීය කම්කරු කාර්යාලය තියෙනවා. ඒ තැන් වලට ගිහිල්ලා පැමිණිලි කරන්නේ. මොකද LT එකට කියන්නේ ලේබර් කෝඩ් එක කම්කරු උසාවියකට පැමිණිල්ලක් දාගන්න කියලා පස්සේ මේක දිග ක්‍රියාවලියක්. ඒ එක්කම හේතුව මේ නඩු කොරෝනා නැති තත්ත්වයක් යටතේ සමහර නඩු තියෙනවා අවුරුදු 15 20ක් කම්කරු උසාවිය වල නඩු. අපි සමහර කේස් එකක් ඉවර කර අවුරුදු 12ක් නඩු කියලා. දැන් අපි ඒක ඇපීල් කරා කම්පැනි අපිට තීරණය හම්බුණා. දැන් අවුරුදු 2යි. දැන් අවුරුදු 14ක් අපි නඩු තියෙනවා. සේවකයෝ 8 දෙනෙක් මැරිලා නඩුවේ හිටපු. ඉතින් මේ කොරෝනා තත්ත්වයේ හමුවේ මට හිතෙන්නේ මේ සේවය අවසන් වෙච්ච මිනිස්සුන්ට සාධාරණ ඉෂ්ට කිරීම සඳහා කඩිනම් මැදිහත් විය හැකි ක්‍රමවේදයක් සකස් කිරීමේ වගකීම රජයට තියෙන්න ඕන. නැත්තම් කොරෝනා එකෙන් රස්සාව නැතිලා නඩු කියලා එනකොට මිනිහ මැරිලා ඉවරයි. ආය නඩු කියන්නේ ඉතුරු වෙන්නේ නැති වෙනවා. නෝක මට කියන්න උමනාව තිබුණේ මේ විශේෂ තත්ත්වයක. මටත් මිනිත්තුවක් දෙන්න පොඩි පැහැදිලි කිරීමක් කරන්න. දැන් කාර්මික ආරවුල් පනත යටතේ කාර්මික අධිකරණ කියලා තියෙනවානේ. දැන් ඔබතුමා වසන්ත සමාජ දන්නවා ඇති කම්කරු දෙපාර්තමේන්තුවේ තියෙනවා. තියෙන කාර්මික අධිකරණ. ඉන්ඩස්ට්‍රියල් කෝඩ් කියලා කියනවා. කෝඩ් කියලා. ඇත්තටම ඉතින් අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ සුවිශේෂී තත්ත්වයන් යටතේ ඒ වගේ ඔය ඉන්ඩස්ට්‍රියල් කෝඩ් කියන ඒ කාර්මික අධිකරණ කීපයක් පිහිටවලා ඒවට බලතල දෙන්න පුළුවන් මේ නඩු ඉක්මනින් විසඳන්න කියලා. එහෙම අවශ්‍යතාවයක් තියෙනවනේ. හරි අපි මම හිතන්නේ චමිලා සහෝදරී දැන් ආයි නැවත අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. චමිලා සහෝදරී ඉස්සෙල්ලා මග කිය හිටියේ ඒක නිසා අපිට පුළුවන් ඒක නැවත ඉදිරියට අරගෙන යන්න. ඒ වගේම මම කැමති සහෝදරගේ ප්‍රශ්නයක්ත් මේකත් එක්කම යොමු කරන්න. දැන් ඒ කියන්නේ දැන් ඔබට දැනෙන තොරතුරු අනුව ඇඟලුම් ශාස්ත්‍රය හරහා රස්සාවල් කොපමණ ප්‍රමාණයක් දැනට අහිමි වෙලා තියෙන ප්‍රමාණයක් ගැන ඔබට අදහසක් තියෙනවද? ඊට පස්සේ දැන් අන්න ඒ දැන්ට තියෙන තත්ත්වය මොන වගේද කියන එකත් මම හිතන්නේ මතු කරගත්තොත් අපිට මම හිතන්නේ මේ සාකච්ඡාවට වැදගත් වෙයි. දැන් මේ වෙද්දී කටුනායක දත්ත තියෙනවා මේ මතට ගම්පහ කොළඹ තවමත් තියෙන නීති තත්ත්වය යටතේ තොරතුරු ලබා ගැනීමේ අමාරුවක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ මොහොත වෙද්දී කටුනායක නම් 1500ක වගේ ප්‍රමාණයක රැකියා අහිමි වෙලා තියෙනවා. මට හිතෙන්නේ මේ රංග මේ චමිල සහෝදරි ස්ථිර සේවකයෝ ගැන දෙය කිව්වේ. ඔව් ස්ථිර සේවකයෝ මෑන් පවර් සේවකයෝ දැන් කටුනායක 10000ක් ඉන්නවා. ඔව් කටුනායක සාමාන්‍ය වැඩ කරන සේවකයෝ ඔක්කොම ගත්තාම 70000ක් විතර. එතකොට 70000ට අමතරව තව 14000ක් විතර වැඩ කරන මෑන් පවර් සේවකයෝ. එතකොට මේ වෙනකොට අපි මේ පිළිබඳව යම් ගවේෂණයක් සහිතව තොරතුරු වාර්තා කරගත්තා. මෑන් පවර් සේවකයන් 10000ක් විතර නවත්තලා තියෙනවා. අර 14000. එතකොට ස්ථීර සේවකයන්ගෙන් ආයතන ඔක්කොම තියෙන්නේ 72ක් විතර. එතකොට මේකේ ස්ථීර සේවකයන්ගෙන් මේ වෙනකොටම ආයතන දෙක තුනක් තියෙනවා. ඒගොල්ලෝ සේවකයෝ 500 800 නවත්තපු ආයතන. කමිල සහෝදරි සමහර තොරතුරු වල කිව්වා වගේ මේ තත්ත්වයේ එක්ක මේ වාර්තාවෙන් නැති එකක් එන්නේ. මට හිතෙන්නේ රැකියා 15000කට ආසන්න ප්‍රමාණයක් කටුනායක විතරක් නැති වෙලා තියෙනවා කියලා. ස්ථීර සහ මෑන් පවර් කියන දෙකේම. හරි සහෝදරිය වාගේ සහෝදරගේ පැත්තෙන් මතු කිරීම කරන්න. අපි ඉස්සෙල්ලා බාධා දීමුකුත් වුණා. ඔව් දැන් මෙතන මේ ප්‍රශ්නයත් එක්ක අපි දකිනවා මේක ජාතික මට්ටමේ මැදිහත් වීමක් අවශ්‍යයි වගේම මේක ගෝලීය ප්‍රශ්නයක්. මෙතන මම දකින විදිහට ආසියාවෙන් තමයි වැඩිපුරම ඇඟලුම් යන්නේ. ඒතර මේක ආසියාවේ ඉන්න බහුතරය දුප්පතුන් ඒගොල්ලන්ගේ බහුතරය කාන්තාව. එතකොට අපිට මේ මොහොතේ අපිට GSP+ බදු සාහනය තියෙනවා. නමුත් පහුගිය වතාවේ හම්බ වෙච්ච වෙලාවෙත් ඒවයින් කම්කරුවන්ට ඍජු ප්‍රතිලාභ හම්බුන්නේ නැහැ. ILO කොන්වෙන්ෂන් 8ක් ඒගොල්ලන් භාවිතා කළා තමයි මේ GSP+ බදු සාහනය ලබා ගත්තේ. අපි ඒකට ඒගොල්ලන්ට බලපෑම් කරනවා. දැන් එක පැත්තකින් ගත්තොත් සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු තියෙනවා. මේ ආයතන පටන් ගන්නවා. එතකොට මේගොල්ලන් සේවා මුර යටතේ තමයි පටන් ගන්න කියලා තියෙන්නේ. නමුත් මේ වෙද්දී ආයතනට යද්දි විතරයි ඒ
සෞඛ්‍ය ආරක්ෂා සම්බන්ධයෙන් විධිවිධාන යොදන්නේ නැවත නේවාසිකාගාරයට ආවමවත් නේවාසිකාගාරයට එද්දිවත් රැකියාවෙන් පිට වෙද්දිවත් ඒ සෞඛ්‍ය ආරක්ෂණ කටයුතු සම්බන්ධයෙන් කිසිම අවධානයක් යොමු කරලා නැහැ. නේවාසිකාගාර වලට මේ මොහොත වෙද්දිවත් කිසිම සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ගේ සොයා බැලීමක් සිද්ධ වෙලා නැහැ. එතකොට ආයතන වලත් ඒගොල්ලෝ 500ක් පමණ දැන් මේ මොහොත වෙද්දි 700 වගේ ප්‍රමාණයේ වැඩ කරන ආයතන තියෙනවා ප්‍රධාන පෙළේ ආයතන. ඒ වගේම මේගොල්ලෝ නේවාසික වෙලා ඉද්දිත් ඉන්නේ එකට රංචු ගෑලා එකට එක ලිද පාවිච්චි කරනවා එකම වැසිකිලි පාවිච්චි කරන සියලු දෙනාම එතකොට බොහොම අනාරක්ෂිතයි මේ මොහොත වෙද්දී අර එයාපෝට් එකේ කන්ස්ට්‍රක්ෂන් පටන් අරගෙන තියෙනවා. ඒගොල්ලෝ ඒතකොට බෝඩ් වෙලා ඉන්නේ මේ නේවාසිකාගාර වලමයි. එතකොට තව අවදානමක් තියෙනවා මොකද දෙන්නේ මේ වෙද්දී මේ කොරෝනා වෛරස් එක තියෙන දෙන්නෙක්ම හවු වුණා. එතකොට මේ දෙන්නම නිදර්ශනක කලාපේ නේවාසිකව ඉන්න එයාපෝට් එකේ පිරිසුදු කිරීමේ කටයුතු වල දෙන දෙදෙනෙක්. මෙතන අවදානමක් තියෙනවා නැවත රැකියාව පටන් ගැනීමේදී අනිත් කාරණාව තමයි අපිට තව සැකයක් තියෙනවා. විශේෂයෙන් මේ කම්කරු කාන්තාවන්ගේ සහෝදරවරු ඉන්නේ ත්‍රිවිධ හමුදාවේ. එතකොට ඒගොල්ලොත් එක්ක ගෙදර ඉඳලා තමයි මේගොල්ලෝ නැවත රැකියාවට ආවේ. එතකොට මේ ඒ සමහර වෙලාවට ඒගොල්ලන්ගේ සහෝදරයොත් ඒ ගෙවල් වල ඉන්නේ ඇති. එතකොට සාමාන්‍ය සැකයක් තියෙනවා නැවත වතාවක් මෙතනත් ආරම්භ වෙයිද කියලා. එතකොට මේ තව පැත්තකින් රැකියාව අහිමි කරන්න මේගොල්ලෝ තව කටයුත්තක් කළා තිබ්බා. මේ මොහොත වෙද්දිවත් පොදු ප්‍රහාණය ආරම්භ වෙලා නැහැ. ඒතර ඒ ආපු නැති අයව අවුරුදු 7-8 වැඩ කරපු අයව වන්දි දෙන්නෙත් නැහැ කියලා ඒගොල්ලන්ගේ සේවය නවත්තලා තියෙනවා. එතකොට මේක ඉතාමත් බරපතල ප්‍රශ්නයක්. මොකද මේ වන්දි අපි කියනවා මේ මොහොතේ රැකියාව නවත්තන්න එපා. එමනම් වන්දි සූත්‍රයකට හරි යන්න. අපි දන්නවා මේක විශාල අර්බුදයක් කියලා. නමුත් මේ මොහොතේ වන්දි සූත්‍රයක් තියෙන ඉතාමත් අඩු. ඒවා යාවත් කාලින වෙලා නැහැ. ඒනවා යාවත් කාලින කරන්න ඕනේ. සේවකයෝ කියන්නේ මේ කර්මාන්තයේ ඉන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේ ඉන්නේ ප්‍රධානම පිරිස. ඒගොල්ලන් පිළිබඳව මානුෂීය මූණුවරකින් බලන්න ඕනේ. එහෙමනම් අපි දන්නවා ඉහළ තලයේ ඉන්න නිලධාරීන් ආයතනයක් ගත්තම එමනම් ඒගොල්ලන්ගේ රැකියාව වුණොත් ඒ හා සමගාමීව සලකලා බලන්න ඕනේ ඒගොල්ලන්ගේ රැකියාවලුත් එහෙමනම් අයින් කරලා ආයතන එහෙම පාඩු ලබනවා නම් ඒ වගේ කටයුතු කරන්න. මොකද සේවකයෝ මේගොල්ලන්ගේ ජීවිතවල මේ සේවකයන්ගේ තියෙන ජීවිතවල වටිනාකමට ප්‍රමුඛතාවය දෙන්න කියලා අපි මේ මොහොතේ අවධාරණය කරනවා. මොකද මේ සම්බන්ධයෙන් අපිට කතා කරන්න තැනක් නැහැ. වසන්ත සහෝදරයා කිව්වා වගේම කොහෙද අපි මේක පිළිබඳ හඬක් නගන්නේ? මේ වගේ පොඩි රැස්වීම් තියලා තමයි අපිට මේ අවස්ථාව අපි ලබා ගන්න. අපි සමාජ මාධ්‍ය තමයි මේ මොහොතේ මේ අරගෙන මේ සේවිකාවන් ළඟට ගිහිල්ලා කතා කරලා මේගොල්ලෝ මේ ඉන්න කටුක තත්ත්වය පිළිබඳව අපි මේ ලෝකෙට මේ පෙන්වන්නේ ඒ හරහා. මොකද වෙන මාධ්‍ය වලින් මේවා යන්නේ නැහැ. කොච්චර කරත් ඒවා ප්‍රචාරය වෙන්නේ මේ මොහොතේ වෙනත් න්‍යාය පත්‍රයකට තමයි රජය වැඩ කරන්නේ. මේ කාරණා පිළිබඳ කොහෙත්ම මේ යථාර්ථය පිළිබඳ කොහෙවත්ම සඳහන් වෙන්නේ නැහැ. ඉතින් ඒක බරපතල තත්ත්වයක්. අපි කොහොමද මේවා එළියට දාන්නේ? මේ කම්කරුවන්ගේ හැබැයි තත්ත්වය අම්මා වරුන් දරුවෝ ඉන්න අය ඉන්නවා. ඒගොල්ලන් 3-4 වේල් කාපු නැති අය ඉන්නවා. සමහර අය ඉන්නවා මේ දවස්වල කොස් ඒ වගේ තියෙන නිසා බෝඩින් වල කොස් ගහක් තියෙනවා නම් කොස් කාලා ජීවත් වෙච්ච අය. එතකොට ඒ දරුවා අඬද්දී ඒගොල්ලන්ට බිස්කට් එකක්වත් දෙන්න විදිහක් තිබුණේ නැහැ. ඒතකොට මේ වගේ සමහර බෝඩින් තියෙනවා කම්කරුවන් එළියට දැම්ම අවස්ථාවල්. ඒගොල්ලන්ගේ හිඟ මුදල් ගෙව්වේ නැත්නම් ඒගොල්ලන්ට යන්න දෙන්නේ නැහැ කියලා තර්ජනය කරපු අවස්ථාවල් තියෙනවා. එතකොට මෙහෙම තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒත් දැන් කියනවා මේ පොලිසියෙන් යන්න දෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට යවුවා. ඔයගොල්ලෝ යන්න දෙන්නේ නැහැ. මේ ගියේ නැහැ. ඒ නිසා පාස් ඉල්ලගෙනවත් එන්න එපා කියලා තියෙනවා. මේ වගේ මේ යථාර්ථය මේකයි. එතකොට අපි දැන් අනිත් කාරණාව තමයි අපිට ප්‍රධාන පෙළේ සන්නාම වලට අපි විශේෂයෙන් ගෑප් වික්ටෝරියා සීක්‍රට් අඩිඩාස් මාක් ඇන්ඩ් ස්පෙන්සර් H&M වගේ බ්‍රෑන්ඩ්ස් වලට තමයි අපි සප්ලයි කරන්නේ. එතකොට ඒ වලට අපි රජයක් විදිහට බලපෑම් කරන්න ඕනේ. මේ මොහොතේ ඒ ඇනවුම් අවශ්‍ය කරන්න එපා කියන බලපෑම ඇති කරන්නත් ඕනේ. අනිත් කාරණාව තමයි විකල්ප රැකියා අවස්ථාවල්. විකල්ප ආර්ථිකය පිළිබඳ අපි හොයලා බලන්න ඕන. කටයුතු කරන්න ඕනේ මේ සම්බන්ධයෙන්. මේ පිළිබඳව රජය මැදිහත් වෙන්න ඕනේ. මේ කම්කරුව තමයි මේ රටට විදේශ විනිමය ගැනීමේ දෙවෙනි තැන හිටියේ. එහෙමනම් ඒගොල්ලෝ පිළිබඳව සොයලා බලනවා මිසක් මේගොල්ලන්ගේ රැකියාව
සහෝදරී මට දෙන්නේ ඇහෙන්නේ නැතුව ගියා වගේ. චමිලා මැදිහත් වෙච්ච කාන්තාවන් පිළිබඳව මීට වඩා වගකීමෙන් කටයුතු කරන්න කියලා තමයි අපිට ඉල්ලන්න සිද්ධ වෙලා තියෙන්නේ වගකියුත්තන්ගේ. හරි බොහොම ස්තුතියි චමිලා සහෝදරී. අපි ප්‍රශ්න කීපයකුත් ඇවිල්ලා තියෙනවා. මම මේකේ නිෂ්පාදන කණ්ඩායමට මතක් කරන්න කැමතියි. ඒ කියන්නේ දැන් ඊළඟ සඳහා අපි උපාධිධාරීන්ගේ ගැටලුව පිළිබඳ යම් අදහසක් දැක්වීම සඳහා මහේෂ් අම්බේපිටිය සම්බන්ධ කරගන්න ඒකට අදාළ කරන කටයුතු මැදිහත් වෙන අතර මම චමිලා සහෝදරයන් අහන්න කැමතියි දැන් මෙන්න මෙහෙම දැන් මේ ක්‍රියාවලිය ඇතුළේ විශේෂයෙන්ම දැන් මේ කාන්තාව මූලික කරගත්ත යම් මම හිතන්නේ මේ ගැටලුවත් එක්ක යම් සංස්කෘතික ප්‍රශ්න ප්‍රමාණිකුත් මතුවලා තියෙනවා නේද ඔවුන්ගේ ජීවිත ඇතුළේ දැන් ඔබ මතු කරපු දේවල් එක්ක ඊට අමතරව දැනට දැන් මට අපිට තේරෙනවා මේක නීතිමය සහ මේක නිකන් උදකලාව ඔහි අතෑරියට මේ ප්‍රශ්නේ निराකරණය වෙන්නේ නැහැ. හැබැයි දැන් අපි මොකද්ද මේකට කරගන්න ඕනකම තියෙන අපි මොන වගේ බලපෑමක්ද මොන වගේ සංවිධානය වීමක්ද මොන වගේ මැදිහත් වීමක්ද අපි කරන්න ඕනි කියන එක ඔබතුමිය පැත්තෙන් මඟ පෙන්වීම කරන්න. චමිලා සහෝදරී ඇහෙනවද? මම හිතන්නේ අපිට චමිලා සහෝදරී ඉන්න තැනේ මොකක් හරි සිග්නල් වල ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. අපි බලමු. මම කැමතියි මේ වෙලාවේ විශේෂයෙන්ම මේ අපි දන්නවා රස්සාවල් වල ගැටලුවක් විදිහට තවත් තියෙන පැතිකඩක් තමයි විශේෂයෙන්ම උපාධිධාරීන්ගේ ගැටලුව. ඒක නිසා රජය විශේෂයෙන්ම ඡන්දය කට ළඟට තියලා උපාධිධාරීන් ප්‍රමාණයකට රැකී ආරක්ෂා ලබා දීමක් කරා. දැන් ඔවුන් සැලකුතු අර්බුද ප්‍රමාණයකට මතුවලා තියෙනවා මේ කොරෝනා ගැටලුවත් ඊළඟට මැතිවරණ ක්‍රියාවලිය ඇතුළේ. ඒ නිසා මේ සාකච්ඡාව ඇතුළට අදහස් දැක්වීම සඳහා මම ආරාධනා කරනවා මහේෂ් අඹේපිටියට අදහස් දැක්වීම කරන්න කියලා. හරි අපි මහේෂ් සහෝදරයව තව සුළු වෙලාවකින් සම්බන්ධ කරගමු. මම හිතන්නේ චමිල සහෝදරගේ තාක්ෂණික අර්බුදේ තාම විසඳිලා නැති ඇති. නමුත් මම කැමතියි වසන්ත සමරසිංහ සහෝදරයාගේ දෙසට යන්න. දැන් වසන්ත සහෝදරයා දැන් මෙහෙම දැන් මේ ගැටලුව ගැන නීතිමය පැත්තෙන් ගත්තත් අපි දන්නවා ලංකාවේ නීති තිබුණාට ඒ නීති ක්‍රියාත්මක වෙන්න පොත්පත්වල තිබ්බට ඒවා ඒ විදිහටම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. බලපෑම මැදිහත් වීම වල තමයි සමහර ජයග්‍රහණ අපිට හැමදාම අපිට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් ඔබ නියෝජනය කරනවා සැලකියුතු පෞද්ගලිකාංශයේ යූනියන් සැලකියුතු ප්‍රමාණයක් නියෝජනය කරනවා. ඒ වගේම ඔබ කිව්වා වගේම ලංකාවේ ඔබත් එක්ක සම්බන්ධ නොවුණු නමුත් මෙම ගැටලුවට සම්බන්ධ වෙච්ච තවත් ආයතන ප්‍රමාණයක් තියෙනවා. ඒවා සමහර විවිධ හේතු මත වෘත්තීය සමිති නැහැ. නමුත් දැන් අපි මේවැනි ප්‍රශ්නෙට විශේෂයෙන්ම මේ දැන් රැකියා දැන් පළවෙනිම ප්‍රශ්නේ ජොබ් එකෙන් පඩිය භාගයක් හම්බෙන එකත් ගැටලුවක් තමයි. ඒකට ඊටත් වඩා තව ප්‍රධානම ප්‍රශ්නය තමයි රැකියා අහිමි වීම. දැන් මේ රැකියා අහිමි වීම වෙනුවෙන් දැන් අපි ඔබගේ සාකච්ඡාවේදී මතුවුණා මේක රජයේ ක්‍රියාමාර්ගයක් බවට පත් වෙන්න ඕනේ කියලා. දැන් ඒක නිසා මේකේ මොන ප්‍රවේශයක්ද දැන් අපි ගත යුත්තේ? දැන් මේ ගැටලුව පැහැදිලි අපිට. නමුත් මොන වගේ ප්‍රවේශයක්ද අපි කරගත යුත්තේ කියන එක ඔබේ පැත්තෙන් කරන්න තියෙනවා නම් හොඳයි කියන එක තමයි තියෙන්නේ. මේ ප්‍රශ්නේදී විශේෂයෙන් අපි රටේ වැඩ කරන ජනතාවට කියන්න ඕනේ මෙතෙක් කල වෘත්තීය සමිතියක නොහිටියත් කමක් නැහැ. හැබැයි දැන් මේක අතහැරලා යන්න එපා. දැන් මේ අපේ රටේ කම්කරුවෝ මෙතෙක් කල Tamanට මේ රැකවරණය හදාගන්න මැදිහත් වුණෙත් නැහැ. දැන් ආපහු මෙතනින් ගහට යන්නේ අතපිය දාගෙන යන වගේ සයිස් එකකින් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි එයාට ඊටාම උමනාවෙන් කියනවා ඔබ ඔබේ රැකියාව අහිමි වුණා නම්, අහිමි කරා නම්, ඔබේ වැටුප කැපුවා නම් නීති විරෝධීව ඔබ එකඟතාවකින් තොරව ඔබත් එක්ක ඔබේ එකඟතාවකින් තොරව ආයතනයේ පැවැත්ම පිළිබඳ එකඟතාවකින් තොරව මෙවැනි දේවල් සිද්ධ වුණා නම් අනිවාර්යෙන් නිශ්ශබ්ද වෙන්න එපා. ඔබට අවස්ථාව තියෙනවා කම්කරු දෙපාර්තමේන්තුවේ මේ පිළිබඳව පැමිණිල්ලක් සටහන් කරන්න ඔබ ගිහිල්ලා. ඒ වගේම මේ පිළිබඳව අපි සූදානම් මේ අයට අවශ්‍ය මඟ පෙන්වීම නායකත්වයේ සපයන්න
කම්කරු දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලිය කඩිනම් කරගන්න එතනොත් එහාට ගිහිල්ලා යම් විදියක මේ මොහොතේ පවතින තත්ත්වය වඩා යහපත් එකක් කර ගැනීමට අවශ්‍ය කරන උපදෙස් ලබා දෙන්න අපි සූදානම්. ඒ නිසා මේක කෙටියෙන් කිව්වොත් එමෙරන් අපිට තියෙන්නේ දැන් සංවිධානය වීමක් පමණයි. ඒ සංවිධානය වීමට මූලික අඩිතාලම හැටියට තමයි මම කිව්වේ. ඔබ කොතන කොයි ආයතනයේ කොයි ස්ථානයක සේවය කළත් සමහර තැන්වල අවුරුදු 10 12 15 18 20 25 වැඩ කරපු සේවකයෝ ඊටාම සොච්චම් නටුප් වලට වන්දි වලට එළියට දානවා. අතපියදන් ගෙදර යන්න ලෑස්ති වෙන්න එපා. කම්කරු දෙපාර්තමේන්තුව කියලා පැමිණිල්ලක් දාන්න. යම් මොහොතක් එයි මෙය පාලකයා ඉදිරියේ අපිට විසඳා ගැනීමට එන්න. ඉතින් පාලකයා ඉදිරියේ විසඳා ගැනීමට එන මොහොත වෙන තෙක් මේ සටන ඉස්සරහට ගෙනියන්න නම් මේ අරබුදයට පත් වෙන අයගේ උදව්ව අපිට ඕනේ. නැතුව මේක කරන්න බෑ. ඒ නිසා මේ දැන් බලහත්කාරයෙන් වෙන්න පුළුවන්, කැමැත්තෙන් කියලා අස්සන් අරගෙන වෙන්න පුළුවන්, ගෙදර ඉද්දිම කෝල් එකක් තියලා වෙන්න පුළුවන්, වන්දියත් account එකකටම දාලා රස්සාව සංකල්ප ලියුව ගෙදරට යවුවා වෙන්න පුළුවන්. මේ ඕනම දෙයකින් වෙන්න පුළුවන්. ඔබ ඔබේ රැකියාව අරබුදයට ගියා නම්, ඔබේ ආයතනයේ අරබුදයකට මුහුණ දීලා තියෙනවා නම් ඒ පිළිබඳව ඔබ සංවිධානය වෙන්න, ඒ වගේම සංවිධානාත්මක උත්සව ව්‍යාපාරයක් සමග මැදිහත් වෙන්න, එකතු වෙන්න ඔබට අවශ්‍ය මඟ පෙන්වීම කරන්න අපි සූදානම්. නිසා හාම්පුතා සමගත් මේ රටේ ආණ්ඩුව සමගත් මේ ගනුදෙනුව බේරා ගැනීම සඳහා වෙච්ච දීර්ඝ සටනක් අපිට තියෙනවා. රට පුරා විසිරී සිටින රැකියා අහිමි වෙච්ච සියලු වැඩ කරන ජනතාවට කියනවා අපි මේක අත්හරින්න එපා, එකතු වෙන්න. අපි සාධාරණ පිළිතුරක් ලබා ගැනීම දක්වා වෙච්ච සටන ඉදිරියට ගෙනියමු. ආණ්ඩුව සමග මේ අරගලයට අපි ලෑස්ති. අපි ආණ්ඩුවට දැනුම් දීලා තියෙනවා, කම්කරුවන් දෙල දැනුම් දීලා තියෙනවා, මේ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග කියලා තියෙනවා. අර පිටවල මහත්තයා සඳහන් කළා වගේ දැන් විශේෂ මෙදිහත් තියෙන පනත් ඇතුලේ තියෙන රැකවරණ ඇතුලේ නෙමෙයි. දැන් ආණ්ඩුව විශේෂ මෙදිහත් වීමක් කරලා මේ සේවකයන්ගේ රැකියාව සුරක්ෂිත කරන්න, එයාගේ වැටුප සුරක්ෂිත කරන්න මෙදිහත් නොවෙනවා නම් දැන් වැඩ කරන ජනතාව තීරණය කරන්න ඕනේ එවැනි ආණ්ඩුවක් අපවපත් කරගන්නවා කියලා. මම කියන්නේ හැමදාම දුක විතරක් කියක ඉඳලා හරියන්නේ නැහැ. මේ මොහොතේ මේක දේශපාලන කාරණයක් තමයි. පවතින ආණ්ඩුව මැදිහත් වෙලා මේක කරන්නේ නැත්නම් අපි කියන්නේ ආණ්ඩුවට බලපෑමක් කරන සමත් බලයක් වැඩ කරන ජනතාව ගොඩනගන්න ඕනේ. Tamanට වෙච්ච අසාධාරණට සාධාරණ ඉෂ්ට කර ගැනීම සඳහා. ඔව් වසන්ත සහෝදරයා දැන් අපි මෙන්න මෙහෙම අහන්න කියන්නේ මෙන්න මෙහෙම දැන් අපි දන්නවා දැන් ඒ කියන්නේ දැන් මේ කොරෝනා තත්ත්වය ලෝකෙටත් ලංකාවටත් විශේෂ තත්ත්වයක් නිසා නැවත ආයි සිද්ධ වෙලා තියෙනවා මේ සම්කරුවන්ට සංවිධානය වෙන්න, ඔවුන්ට සමහර අදහස් ප්‍රකාශ කරගන්න ඉවෙනි ගැටලුකුත් දැන් වසන්ත සහෝදරයා තියෙනවනේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ සමහරට කතා කරගන්න විදියක් නැහැ, විදියට බහින්න විදියක් නැහැ. ඔන්න ඔහොම ගැටලු ප්‍රමාණිකුත් තියෙනවා. දැන් මේකට අපිට දැන් මම දැක්කා මීට සති කිහිපයකට පෙර ඔබ විශේෂ අදහසකුත් ඉදිරිපත් කරලා තිබ්බා. විශේෂම රජය සහ ඔබ ඒ කියන්නේ කම්කරු සංගම් කීපයක් යමක යම් සාකච්ඡාවක් කළේ යම් තීන්දුව తీරන ටිකක් අපවා කියලා. එතකොට මෙහි මොකක් හරි අර රජයට ඒ කියන්නේ ඔබ කියන්නේ බලවත් සංවිධානයක් නිසා දැන් එවැනි පැත්තෙන් රජයට කරන බලපෑම සහ එවැනි ක්‍රියාමාර්ග මොනවා කියලාද තියෙන්නේ? ඔව් ගණන් අපි මේ පිළිබඳව කම්කරු ඇමතිවරයාට නිශ්චිතව සඳහන් කළා මේ පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග. අපි ජනාධිපතිවරයාට කාර්ය සාධන බලකායට ලෙව්වා පෞද්ගලික අංශ සේවකයන්ගේ රැකියා හිමි පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග. ඒතර දැන් අපි ඉස්සරහ තියෙන අභියෝගය තමයි ඒතර මේ සියලු දෙනාගේ රැකියා සුරක්ෂිත කර ගැනීම සඳහා රජය මැදිහත් වෙන්නේ නැත්නම් ඒකට බලපෑමක් කිරීම සඳහා සංවිධානය වීම තමයි. ඒ නිසා අපි කිව්වේ ආණ්ඩුවට පුළුවන් මේ මොහොතේ තාවකාලික විසඳුම් ප්‍රමාණයක් සහිතව ආම්පොතු සමග සාකච්ඡා කරමින් මේකට උත්තරයක් හොයන්න. හැබැයි ඒ සඳහා මැදිහත් වෙන්න සූදානමක්වත් තියෙනවා කියලා අපි දකින්නේ නැහැ. කම්කරු ඇමතිවරයාගේවත් අර හදලා තියෙන මොකක් හරි මේ කොරෝනා වලින් එන ප්‍රශ්න විසඳුම් හදලා තියෙන ආර්ථික කමිටුවක් හරි මොකක් හරි කාර්ය සාධන බලකායක් කියලා එකක් තියෙනවා. ඒකේ හරිවත් මේ ගැන සාකච්ඡාවක් නැහැ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ එතකොට අපිට දැන් තියෙන්නේ වැඩ කරන පන්ති අසාධාරණට ලක් වෙච්ච අය, මේකෙන් පීඩාවටපත් වෙච්ච අය, කොරෝනාවෙන් පස්සේ ආර්ථික වෛරසයක් හැදෙනවා වගේ, ආර්ථික කොරෝනාවක් වැළඳුනා වගේ පීඩාවටපත් වෙච්ච අයට අපි කියන්නේ ඔබ අත්හරින්න එපා මේ. ඔබ අත්හැරියොත් හැමදාම වෙන්නේ ඔබට මේක. ඒ නිසා මේකත් එක්ක අත්වල බැඳ ගන්න. ඔබ කොහෙතනක රස්සාව කරන්න ගියත් මේ සිද්ධ වෙච්ච අසාධාරණ පෙරහිව අරගලයේදී සාධාරණ ඉෂ්ට කරගෙන ඉඳලා මැදිහත් වීමක් කරමු. 80 ජූලි වර්ධකයන්ගේ ප්‍රශ්නේ තවත් කතා කරනවා වගේ අපිට කොරෝනා ප්‍රශ්නේත් අවුරුදු ගාණක් කතා කරන්න වෙයි. ඒ නිසා
රජයට බලපෑමක් කරලා ඒකට සාධාරණ විසඳුමක් ලබා ගැනීම දාවිච්ච මැදිහත් වීමක් කර ගැනීම තමයි අපිට මේ මොහොතේ තියෙන්නේ. ඒ සඳහා අපි සංවිධානය විය යුතුයි. අපි හෝටල් සේවකයන් වෙනම මේ සඳහා අපි සංවිධානය කරනවා. කර්මාන්තශාලා සේවකයන් අපි වෙනම, වැඩබිම් සේවකයන් වෙනම අපි මේ සඳහා සංවිධානය කරනවා. ඒ සඳහා අන්තර් සමාගම් සේවක සංගමය හැටියට අපි අපේ උපරිම මැදිහත් වීම දායකත්වය ලබා දෙමින් ඉන්නවා. හරි අපිට ආපු ප්‍රශ්න කීපයක් ඇතුලේ නීතිඥ මෛත්‍රී පිටවල මහත්මයා ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා සිරිල් දහනායක තමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. මේක අහලා තියෙනවා වතුකම් කරුවන්ට ගැන පායන කාලෙදී වැඩ දෙන්නේ නැතුව වැඩි දෙන්නේ නැහැ කියලා. ඒකට නීතිමය යම් විසඳුමක් තියෙනවද? ඒකට මැදිහත් වීමක් කරන්න කියලා අපේ ප්‍රශ්නයක් අහලා ඉවලා තියෙනවා. ඔබතුමාට මොකක්ද ඒ සම්බන්ධයෙන් දෙන්න තියෙන උත්තරේ? ඔව් ඒ කියන්නේ වතුකම් කරුවන්ට යම් සමහර දවස්වල වැඩ දෙන්නේ නැති එක. ඔව් ඔව් එහෙම තමයි මේකේ ප්‍රශ්නේ දාලා තියෙන්නේ. ඔව් ප්‍රශ්නේ තියෙන ඉතින් ඒක ඇත්ත වශයෙන්ම සේවය අවසන් කිරීමක් නොවන නිසා ඕක හොඳම දේ කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි කරපුවාම කම්කරු කොමසාරිස්තුමාට පුළුවන් ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වලා යම්කිසි මැදිහත් වීමක් කරන්න. දැන් කම්කරු උසාවියට හෝ සේවය අවසන් කිරීම අංශයට මැදිහත් වෙන්න පුළුවන් වැඩ දෙන්නෙම නැතුව කියන්නේ රැකියාව අහිමි කළොත්. මේක රැකියාව අහිමි නොකර වරින් වර වැඩ නොදීමක් නිසා හොඳම දේ වෘත්තීය සමිති මට්ටමින් ඒ ගැන පැමිණිලි කරලා ඒ වෘත්තීය සමිති මට්ටමින් යම් විසඳුමකට යන එක. ඒ අර වෙන නීතිමය කාරණාවක් නීතිමය විධිවිධානයක් ඕකට නැහැ. හරි. මම වසන්ත සමරසිංහ සහෝදරයට ප්‍රශ්නයක් යොමු කරන්න කැමතියි. මේ අපිට ආපෙලා තියෙන විජේසිංහ පෙරේරා තමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. සමහර ආයතන කෝල් කළා මේ වෙලාවේ කියනවා වැඩට එන්න කියලා. වැඩට එන්න බැරි නම් ඒගොල්ලන්ගේ අස්සීමේ ලිපිය ෆෝන් එකට එවනවා කියලා බලපෑම් කරනවා කියලා කියනවා. එවැනි මැදිහත් වීමක් පිළිබඳ මොකද්ද වසන්ත සහෝදරයා ඔබට දෙන්න තියෙන අදහස? ඒගොල්ලෝ ටෙලිෆෝන් එකට කෝල් කරලා වැඩට එන්න කියලා ආවේ නැත්නම් අස්වීම ලිපි දානවා කියන එකට කිසිසේත් නීත්‍යානුකූල පදනමක් නැහැ. මේ தত্ত্বය අපි හැමෝම දෙයක් තියෙනවා. ඒ නිසා මේ මොහොතේ සේවකයන්ට රස්සාවට එන්න කිව්වහම Tamanට රස්සාවට එන්න බැරි නම් ඒ අයටත් පුළුවන්කම තියෙනවා ලිඛිතව රස්සාව හරි ඒ දුරකථන මාර්ගයෙන් හරි දැනුවත් කරන්න ප්‍රවාහන පහසුකම් වල ප්‍රශ්නයක් ඒ අයට ඇවිල්ලා තියෙනවා කියලා. එතකොට එහෙම ප්‍රවාහන පහසුකම් වල ප්‍රශ්නයක් තියෙනවා කියලා දැනම කියලා කියන්න මම කියන්නේ ඒක කම්කරු දෙපාර්තමේන්තුව ඇතුලේ කරන මැදිහත් වීමක් ඇතුළේ මේක බේර ගන්න පුළුවන්කම තියෙයි. හැබැයි ඒ සඳහා ඒ අයට කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරන්න වෙනවා. මොකද මේ වැඩේ කරනවා. දැනටමත් ටෙලිෆෝන් එකට කතා කරලා කියන රස්සාවට එන්න එපා කියලා කියන තැන් තියෙනවා. නමුත් එහෙම කියනවා නම් වහාම ගිහිල්ලා කම්කරු දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් දාන්න. කම්කරු දෙපාර්තමේන්තුව ඇතුළේ කරන සාකච්ඡාවකින් තමයි මේක විසඳ ගන්න සිද්ධ වෙන්නේ. මොකද ප්‍රාදේශීය කම්කරු කාර්යාලයක ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න ඕනෑම තැනක දැන් රටේ ඉඩ තියෙනවා. ඒ නිසා ගෙදර ඉඳන් ඕනෑම තැනකේ පැමිණිල්ල යොමු කරන්න පුළුවන්කම තියෙනවා. හරි. මම එහෙමනම් මේ වැඩසටහන අපි අවසානයේට එමින් තියෙන්නේ. ඒක නිසා මම වැඩසටහන අවසන් කිරීම සඳහා මම නීතිඥ පිටවල මහත්මයාට අවස්ථාව දෙනවා. අවසන් වශයෙන් විශේෂයෙන්ම මෙන්න මේ අර්බුදයටපත් වෙලා ඉන්න ජනතාවට කම්කරු පිරිස් වලට ඔබගේ පැත්තෙන් දෙන්න තුරුණු අවසන් වශයෙන් දෙන්න පුළුවන් අදහස ඉදිරිපත් කිරීම කරන්න කියලා. ඔව් මේ මට කියන්න තියෙන මූලික වශයෙන් අපි මේ රැකියා ගැස්සීම පිළිබඳව සාකච්ඡා කරපු නිසා යම් කිසි කෙනෙකුට රැකියාව පිළිබඳ එහෙම අහිමිවීම පිළිබඳ ප්‍රශ්නයක් මතුවුණා නම් නීතිඥවරයෙක් වශයෙන් මට කියන්න තියෙන්නේ නීතිමය ක්‍රියාමාර්ග වලට යන්න කියන එක තමයි. නමුත් මම හිතන්නේ මේ වසන්ත සමරසිංහ මහත්මයාත් ඉන්න නිසා මම මේක කියන්න කැමතියි. සමහර රටවල් වල මේ කොරෝනා නිසා ආයතන වැහෙනකොට ඔවුන්ගේ අර රක්ෂණ ක්‍රම මගින් සේවකයන්ට යම් සෑහෙන වැටුප් ප්‍රමාණයක් ගෙවලා තිබුණා. ඒකට සමහර රටවල් සියලුම ජනතාව බලා ගැනීමට නොයෙකුත් ක්‍රමවේද යොදලා තිබුණා. ඒ නිසා මම හිතන්නේ මේ වෘත්තීය සමිති මැදිහත් වීමක් කරලා හරි ඒ වගේ සෑම දිනාටම කියන්නේ සියලු සේවකයන්ට පිහිටක් විය හැකි ක්‍රමවේදයක් හදන්න උත්සාහ කරනවා නම් ඒක හුඟක් හොඳයි. මොකද එතකොට ඒ මගින් හරි ඒ සේවකයන්ට සහනයක් ලබා ගන්න පුළුවන්.
හරි බොහොම ස්තුතියි නීතිඥ මෛත්‍රී පිටවල මහත්මයාට විශේෂයෙන්ම U-turn වැඩසටහනේ පළමු වැඩසටහනට ඔබේ සම්බන්ධ වීම පිළිබඳ අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම චමිලා සහෝදරිය ආයි නැවත සම්බන්ධ වෙලා තියෙනවා. ඒක නිසා මේ මම කැමතියි දැන් මේ වැඩසටහනේ සහෝදරිය අපි අවසන් තැනට යමින් තියෙන්නේ. ඒක නිසා සහෝදරියගේ පැත්තෙන් අවසාන වශයෙන් මේ ගැටලුවට ඔබේ ප්‍රවේශය කුමක්ද කියන දේ ඒ වගේම දැනට මේ මොහොතේ මේ ගැටලුවට මුහුණ දෙමින් ඉන්න පිරිස යම් සම්බන්ධීකරණයක් කරනවා නම් ඒකටත් යම් උපදේශයක් ඔබේ තියෙනවා නම් ඒකත් දෙමින් මේ වැඩසටහන අවසන් කරන්න කියලා මම ආරාධනා කරනවා. ඔව් මම මේ මොහොතේ සමාවෙන්න ඕන මේ සම්බන්ධතාවය ගිලි වුණාට නමුත් මේ මොහොතේ අවසාන වශයෙන් කියනවා මේ කාන්තාවන් විදිහට රුවස්ස ප්‍රචණ්ඩ වගේ තත්ත්වයන් වලට මුහුණ පාලා තියෙනවා. මේ මොහොතේ ඊටම බරපතල වෙන්නේ මේ තත්ත්වය මෑන් පවර් සේවකයන්ට. මෑන් පවර් සේවය හරහා ගියපු අයගේ ස්වාමිවරු සමහරලාට වැඩ කරන්නේ බස් රියදුරෙක් විදිහට, ලොරි සහායක කෙනෙක් විදිහට, මේසෙන් බාස් කෙනෙක්. මේ මොහොතේ දෙන්නටම රැස්සාව අහිමි වෙලා තියෙනවා. ඒ නිසා කොන්ත්‍රාත් පදනම යටතේ වැඩ කරන සියලු දෙනාගේම රැකියාවන් සුරක්ෂිත කරන්න කියලා තමයි අපි මේ මොහොතේ ඉල්ලා සිටින්නේ. ඒ වගේම තමයි මේ මොහොතේ සූදානමක් පවතිනවනේ මේ කම්කරු නීති නැවත වතාවක් මේ සංශෝධනය කරන්න. ඉතින් මේ අවස්ථාවේ මේ කම්කරු අයිතිවාසිකම් තාවුරු කෙරෙන නීති සංශෝධනය කිරීමට වග බලන්න නොගන්නා ලෙස මේ මොහොතේ අපි රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි මේ කම්කරු පාර්ශවයන්ට හඬක් නගන්න පුළුවන්. සාරි පාර්ශවීය හඬක් නගන්න පුළුවන් අවස්ථාවන් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. මොකද මේ මොහොතේ වෘත්ති සමිති නිදර්ශන කලාප ගත්තාම වෘත්ති සමිති වටා ගොඩ වෙලා ඉන්න පිරිස ඉතාමත් අඩුයි. ඒකට විවිධ ප්‍රශ්න ගැටලු මතුවලා තියෙනවා. ඒතර කොහෙද මේගොල්ලන්ගේ මේ ගැටලු ආමන්ත්‍රණය කරන්නේ? ඒ නිසා කම්කරුවන්ට ඔවුන්ගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කරන හාම්පුතාගේ හඬට කන් දෙනවා වගේම සමානව කම්කරුවාගේ හඬටත් සම්බන්ධ දෙය යුතුයි මේ වෙලාවේ. ඒ නිසා තමයි අපි කියන්නේ කිසි මොහොතකවත් රැකියාවන් වලින් මේගොල්ලන් දොට්ට දානවා. නමුත් මේ දොට්ට දාලා තියෙනවා මේ කම්කරුවන්ම. ඉතින් මේ පිළිබඳව අවධානය යොමු කරන්න මේ පිළිබඳව ආයතන මට්ටමට වගකීමක් තියෙනවා. කම්කරු දෙපාර්තමේන්තුවේ වගකීමක් තියෙනවා. BOA එකට වගකීමක් තියෙනවා. මේ රැකියාව සුරක්ෂිත කරන්න. මොකද තීන්දුව අරගෙන තියෙනවා මේ මොහොතේ රැකියාව කප්පාදුවක් සිද්ධ කරන්නේ නැහැ කියලා. නමුත් දැන් මේ මොහොත වෙද්දී පුරුෂ පිටින් රැකියාවෙන් එළියට දාලා තියෙනවා. එතකොට මේවා කොහොමද අපි ආමන්ත්‍රණය කරන්න යාන්ත්‍රණයක් හදාගන්නේ? මම හිතන්නේ සමාජවාදී තරුණ සංගමය අපිට මේ මැදිහත් වීම මේ මොහොතේ අවශ්‍ය වෙනවා. මේවා මාධ්‍ය වලින් අපිට තමයි මේ මොහොතේ අපිට මේ ගනුදෙනු කරන්න මේ දුක් ගැනවිල් ඉදිරිපත් කරන්න සිද්ධ වෙලා තියෙන. ඉතින් මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ මොහොතේ අපිට මේ අවස්ථාව ලබා දීම පිළිබඳ ඩාම සාමූහිකයට. ඉතින් මේ පිළිබඳ හඬක් නැගීමට මේ ක්‍රමවේදයක් අපි සහයෝගීතාවයන් ඇති කරගත යුතුයි. අපි සියලු දෙනාම එකතු විය යුතුයි මේ මොහොතේ මේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා විශේෂයෙන් බෞද්ධ වූ කාන්තාවන්ගේ මේ නිදර්ශන කලාපවල ඉන්න බහුතරය අනාගතේ මව්වරුන්. එතකොට ඒගොල්ලන්ට වෙන්නේ මොකක්ද? රැකියා සුරක්ෂිතභාවය නැහැ, සමාජ සංරක්ෂණය නැහැ, සමාජ සංවාදය නැහැ. ඉතින් මේ අපි මේ මොහොතේ ඉල්ලා සිටිනවා ILO කන්වෙන්ෂන් වලට අනුකූලව ඒ ක්‍රියාවලියන්ට අනුගත වෙලා වැඩ කරන්න කියලා ඉල්ලා සිටිනවා මේ මොහොතේ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි චමිල සහෝදරිය ඔබටත්. ඒ වගේම මම වසන්ත සහෝදරයා ගාවට යන්න කැමතියි. අවසන් කරන්න ඉස්සෙල්ලා නැවතත් ප්‍රශ්නයක් තියෙනවා ඇවිල්ලා වසන්ත සහෝදරයා. එකක් තමයි දැන් මෙතන දැන් සාකච්ඡා වෙනවා හාම්පුතුන්ගේ පැත්තෙන් ආයතන හිම්බාරකරුවන්ගේ පැත්තෙන් ඔවුන් රැකියාව වලට හිටපු පිරිස් ඉවත් කිරීම කරනවා. එතකොට දැන් මේක තර්කයට ගත්තොත් එහෙම දැන් මීට අවුරුදු 20ක් 30ක් පරණ ආයතන. එතකොට ඒවා අධික ලාභයක් ලැබෙමින් ලාභය ලබද්දී කම්කරුවන්ට කිසි ගැටලුවක් තිබුණ නැහැ. එතකොට ඔවුන්ට ඒ අදාළ වැඩ කටයුතු කරමින් ගියා. හැබැයි මෙවැනි හදිසි තත්ත්වයක් ඇවිල්ලා මේ අර්බුදයට යද්දී එතකොට ආයතන පාඩු ලබනවා කියලා එවැනි ඉවත් කිරීම සාධාරණද කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් එතකොට දැන් සමහර ආයතන සිද්ධ වෙන්නෙම තමන් අර පහුගිය අවුරුදු 20 ඇතුළෙම මේ ආයතනයේ සේවකයන්ගෙන් ලබාගත් ලාභයෙන් යම් කොටසක් මේකට යොමු කරන්නත් වෙනවා නේද කියන එක අපි වසන්ත සහෝදරයන් අහන්න කැමතියි. ඔය රංග මේ කොරෝනාව අපිට බොහෝ පාඩම් කියලා දෙමින් තියෙනවා. ඒක මේ අහන ප්‍රශ්නෙත් මාස දෙකක් ෆැක්ටරිය දෙව්වේ නැහැ කියලා සේවකයන්ගේ රස්සා නැති කරන්න ඕනේ. බිලියන් ගණන් මිලියන් ගණන්
මිලියන 100 200 300 ඉඳන් 2000 3000 දක්වා ලාභ ලැබපු ආයතන පාඩු ලබනවා කියලා මොකෙන්ද පුරෝකථනය කරේ. නිෂ්පාදනය කරේ නැහැ. වියදමක් තියෙනවා. ලාභය අඩු වෙලා තියෙනවා. ඉතින් එතකොට මේක ඇතුලේ කිසිදු සාධාරණ පදනමක් නැහැ. මේ මාස දෙකක් වහලා තියන්න උනා පාඩු ලබනවා සේවකව අයින් කරන්න වෙනවා කියලා කියන කතාවත් මාස දෙකක් වැහුවා නිෂ්පාදනය කරේ නැහැ මාසේ භාගයයි පඩිය දෙන්නේ කියලා කියන කතාවත් කිසිසේත් සාධාරණ කතාවක් නෙමෙයි. ඒක පිළිගත යුතු කතාවකුත් නෙමෙයි. අනිත් කාරණේ තමයි දැන් මේ කොරෝනා විසින් අපිට උගන්වපු පාඩම් වල ප්‍රබලම පාඩම අපේ පිටවල මාත්‍ය සඳහන් කළා මම කලින් සඳහන් කරේ දැන් අපිට නෑ සෝෂල් සිකියුරිටි සිස්ටම් එකක් නෑ. සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් නෑ. ලෝකේ ධනපති රටවල් පවා ඇමරිකාව, කැනඩාව, එංගලන්තය, ජර්මනිය, ඉතාලිය, ප්‍රංශය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව මේ රටවල් මේ ලෝකේ ඉස්සරහින් අපි කතා කරන රටවල් ස්වීඩනය, නෝර්වේ මේ වගේ රටවල් මේ අය පවා මේ අයගේ කම්කරුවන්ගේ රස්සා නැති වෙනකොට ආණ්ඩුවෙන් සල්ලි දීලා කිව්වා රයිට් කොහොමින්ද අපි බලා ගන්නවා. මාස දෙක තුන ගෙවල් පොලි, ලයිට් බිල්, වතුර බිල්, පඩිය මේවා දුන්නා. ළමයින්ට කාන්තාවන්ට අමතර උපකරණ ගන්න සල්ලි දුන්නා. අපි මොකද කරන්නේ? ඉතින් අපේ රටේ කම්කරුවෝ තේරුම් ගන්න ඕන මේ ක්‍රමයට මේ පාලකයන්ට අඩුම තරමේ ධනපති ක්‍රමයවත් හරියට ස්ථාපිත කරගන්න බැරි වෙලා තියෙනවා පහුගිය අවුරුදු 70 ඇතුලේ. ඒ නිසා තමයි අඩුම ගානේ මෙවැනි ව්‍යසනයක් තුළ මාස දෙකක් අපේ රටේ වැඩ කරන ජනතාව බලා ගන්න බැරි වෙලා තියෙනවා මේ පාලකයන්. පාලකයෝ කියලා කිව්වම හාම්පුත්තු වගේම ආණ්ඩුව දෙකම මේ කොටසේ කොටස්කාරයෝ. එහෙනම් ආණ්ඩුවට පාලකයෝ කියන්න ඕනේ අපිට අමාරුයි අපිට උදව්වක් කරන්න අපි මාස 6 සේවකයෝ බලා ගන්න කියලා කියන්නේ. එහෙම නැහැ. ඒ නිසා මේ ධනපති ක්‍රමය අපේ රට ඇතුලේ ස්ථාපිත වෙලා තියෙන එක ඇතුළෙම තියෙන අරුබුදේ අපිට නැවත වතාවක් තහවුරු වෙලා තියෙන නිසා මේ පාලකයෝ අවුරුදු 72ක් මේ රට කරපු මිනිස්සුන්ට අඩුම තරමේ මෙවැනි තත්වයක් තුළ මාස 6ක් අපේ රටේ වැඩ කරන ජනතාව බලා ගන්න ක්‍රමවේදයක් හදාගන්න බැරි නම් අපි අපේ රටේ වැඩ කරන ජනතාවට කියන්නේ තව දුරටත් ඔබ මේ අය පිළිබඳ විශ්වාස තියලා නම් වැඩ කරන්නේ මේ ඛේද වාචකයෙන් ඔබට ගැලවෙන්න බෑ. මේ අරුබුදෙන් ඔබට ගැලවෙන්න බෑ. ඒ නිසා අපිට අවශ්‍යයි සමාජ ආරක්ෂණ අරමුදලක්. නිසා සමාජ ආරක්ෂණ අරමුදලක් හදන්න ඕනේ හදිස්සිය සේවකගේ රස්සාවක් නැති වෙනකොට ව්‍යසනයකදී මෙවැනි තත්ත්වයකට මුහුණ දෙද්දී ඒ අයට ජීවත් වීම සඳහා දීමනාවක් වැටුපක් ලබා ගැනීම සඳහා. නිසා එවැනි වටපිටාවක් සහිත රටක් ගොඩනගා ගැනීමේ වගකීම වැඩ කරන පන්තියට තියෙන මොකද වැඩ කරන පන්තිය. ඒතර මේ වැඩ කරන පන්තියේ මේ එන්ජින් එක හරියට දියුවේ නැත්තම් මේක හරියට ක්‍රියාත්මක කරුවේ නැත්තම් රට නවතිනවා. ඉතින් වැඩ කරන පන්තියේ රස්සාව නැති වුණාම රට නවතිනවා. ඒ නිසා දැන් අපේ රටේ පාලන්න පුළුවන් නම් පාලකයන්ට මේක තේරෙනවා නම් හරියට ඔන්න පාලකයෝ දැන් තේරුම් ගන්න ඕනේ අපේ රට තියෙන තැන මාස දෙකක් යනකොට සේවකයන්ගේ රස්සා නැති වෙන මිනිස්සුන් කණ්ඩ නැති වෙන රට ආර්ථික ලෙස බරපතල බිඳවැටීමකට ලක් වෙන රටක් බවට පත් වෙලා තියෙනවා මෙන්න මෙයාගේ හපන්කම. ඒ නිසා අපි වැඩ කරන ජනතාවට කියනවා ඔබ ඔබේ වගකීම හරියට ඉටු කරන්න. ඒ නිසා අපිට මාස දෙකක් රටේ අර ව්‍යසනකාරී තත්ත්වයක් ආපු තැන රස්සා නැති වෙනවනම් ජීවත් වෙන මාර්ග අහිමි කරනවා නම් ඔබ තවදුරටත් මේ පාලනය යටතේ ඉන්නවද? ඔබ තවදුරටත් මේ පාලකයන් විශ්වාස කරනවද? ඔබ තවදුරටත් මේ පාලකයන් සමග ඉස්සරහට යනවද? නිසා අපි අන්තර් සමාගම් සේවක සංගමයේ හැටියටත් විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා සමාජ ධර්ම සංගමයට මෙවැනි සාකච්ඡාවක් ආරම්භ කිරීම පිළිබඳව අන්තර්ජාලයේ සැරිසරන තරුණ වැඩ කරන ජනතාවගෙන් අපි ඉල්ලනවා ඔබ අතේ තියෙන තීරණය හරියට ඔබ ගන්න. ඒ නිසා මේ පාලකයන් වෙනස් කිරීම සඳහා වෙච්ච එකඟතාවයක් අපතල ගොඩනගා ගන්නත් එක්ක අපිට මේ අර්බුදයට උත්තර හොයන්න බැරි වෙනවා. ඒ නිසා වෙනසක උමනාව කොරෝනා අපිට නැවත තහවුරු කරමින් තිබෙනවා. ඒ වෙනස ක්‍රම වෙනසක් දක්වා පරිවර්තනය නොකළොත් ඊළඟ කොරෝනාවටත් අපිට සිද්ධ වෙන්නේ රස්සා නැති වෙච්ච එක ගැන සාකච්ඡා කරන්න. ඒ නිසා අපි වැඩ කරන ජනතාවට කියනවා ඔබ ඔබේ වගකීම ඉටු කරන්න. මේ අයට බෑ ඔබ බලා ගන්න. මේ ක්‍රමයට බෑ ඔබ බලා ගන්න. ලෝකය දිහා බලලවත් අඩුම තරමේ මේ රට වෙනස් කරන තැනකට යන්න අඩිතාලම දාන්න ඒ සඳහා මේ මොහොතේ එකතු වෙන්න. නිසා අසංවිධානාත්මක කම්කරුවන්ගේ අපි ඉල්ලන සංවිධානය වෙන සූදානම් වෙන්න. වෘත්තීය සමිති නැති තැන් වලට අපි කියනවා එකතු වෙන්න පටන් ගන්න. එතස අපි එකතු වෙමු අරගල කරමු ජයග්‍රහණයත් එක්ක අරගලයකින් තොර අපිට ජයග්‍රහණයක් නැහැ. ඒ සඳහා වැඩ කරන ජනතාවට සංවිධානය හැර අන්නවියක් නැහැ කියලා අපේ ගුරුවරු අපිට ඉගෙනුවා වගේම කොරෝනාවත් අපිට ඔප්පු කරමින් තිබෙනවා. වැඩ කරන ජනතාවට සංවිධානය හැර අන්නවියක් නැහැ කියන කාරණය. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි වසන්ත සහෝදරයා. ඒක නිසා අපි U-turn පළමු දිගහැරුම අලුත් දිශාවක් වෙනුවෙන් සයිබර්
කතා බහේ අවසානයේටයි මේ යොමු වෙන්නේ. ඒක නිසා මෙම සාකච්ඡාවේ මතුවන කරුණු ඇතුලේ අපිට දිගින් දිගටම අවධානය වෙනවා අපිට අපේ ජීවිතවලට වග කියන්න නැත්නම් අපේ ජීවිත ආරක්ෂා කරන්න අද කෙනෙක් නැති තත්වයකට අපි මුහුණ දීලා තියෙනවා. ඒක නිසා දැන් අපේ ආරක්ෂාව වෙනුවෙන් අපි තනිව පුද්ගලයෙක් ගැහණියෙක් වෙන්න පුළුවන්, පිරිමියෙක් වෙන්න පුළුවන්, කෙල්ලෙක් වෙන්න පුළුවන්, කොල්ලෙක් වෙන්න පුළුවන්. තමන් තනියෙන් හිතුවා වෙන්න පුළුවන්. හැබැයි මේ තනි පුද්ගලයන්ට අපේ ජීවිතවලට ආරක්ෂාව රැකවරණය දෙන්න බෑ කියන එක තමයි මේ අද සාකච්ඡාව ඇතුලේ මතුවුනේ. ඒ වගේම නීතිය ඕනතරම් තිබුණත් එම නීතිය ක්‍රියාත්මක වෙනවද? ඒවා නැද්ද කියන එක ආයි නැවත තීන්දුව తీරන වෙන්නේ ආයි අපි හැමෝගෙම බලපෑම සහ එකතු වීම සංවිධානය වීම කියන එක තමයි නැවත වටේකින් U-turn තුලින් අලුත් දිශාවක් වෙනුවෙන් මේ සාකච්ඡාව ඇතුලේ මතුවෙමින් තියෙන. ඉතින් ඒක නිසා අපි කොරෝනා අස්සේ රස්සා ගැස්සේ කියන යථාර්ථයට අපි මූණ දෙනවද නැත්නම් මේ යථාර්ථයක් ලෙස දකිමින් ඒක වෙනස් කිරීම වෙනුවෙන් අපි සියලු දෙනා එකට එකතු වී වැඩ කරන්න සූදානම් වෙන්න ඕන කියන කාලය සහ පණිවිඩය තමයි ආයි නැවත මේ කොරෝනා අස්සේ රස්සා ගැස්සේ ඇතුලේ අපි කාටත් බල කරමින් ඉන්නේ. ඉතින් අපි SIO එක විදිහට අපි හිතනවා මේ සාකච්ඡාව මේ U-turn හරහා මූල ආරම්භය තමයි අපි තිබ්බේ. ඒක නිසා අපි කැමති ලංකා පුරා විසිරීන සියලු සහෝදර සහෝදරයෝ ඒකාබද්ධ කරගත්ත තමන්ගේ ජීවිතයේ කොටසක් බවට පත්වතු මේ රැකී ආරක්ෂාව සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන් බලපෑම් කණ්ඩායමක් සංවිධානාත්මක කණ්ඩායමක් ලෙස ඉස්සරහට යන්නේ. ඒ නිසා සියලු දෙනා ඒකාබද්ධ වෙමින් ඉදිරි කාලය ඇතුළතදී ඉතාමත් ඉක්මනින් තමන්ගේ රස්සාව ගැස්සෙන්න නොදී රස්සාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බලපෑමකට සටනකට අපි සියලු දෙනා මැදිහත් වෙන්න ඕන කියන එක ආරාධනාව කරමින් මම නැවත වතාවක් විශේෂයෙන්ම U-turn සාකච්ඡාවට අද අදහස් දැක්වීම සඳහා මෙතනට පැමිණි අන්තර්සේවක සංගමේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ සහෝදරයාත් ඒ වගේම නීතිඥ මෛත්‍රී පිටවල මහත්මයාටත් ඒ වගේම දාමිදු සාමූහිකේ චමිලා තුෂාර සහෝදරත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ U-turn වැඩසටහන අද අන්තර්ජාලය පුරා සම්බන්ධ වුණු ඒවට කමෙන්ට් කරපු ප්‍රශ්නයකු සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. සමහර ප්‍රශ්න මේ සාකච්ඡාවට අදාළ නොවිච්ච නිසා අපි සමහර දේවල් අපි යොමු කරේ නැහැ. ඒ නිසා සමාව වෙන්න. මොකද මේ සාකච්ඡාවේ මාතෘකාවට අදාළව වෙච්ච දේවල් පමණයි අපි ඉදිරිපත් කරේ. ඒක නිසා ඒ නැවතු සියලු දෙනාටත් අපි ස්තුතිවන්ත වෙනවා. ඒක නිසා අපි විශේෂයෙන්ම අපි ආරාධනා කරනවා තවත් සති දෙකකින් U-turn වලින් අලුත් දිශාවක සයිබර් කතා බහ වෙනුවෙන් අපි අලුත් මුහුණුවරකින් නැවත හම්බ වෙමු. ඒක නිසා මේ වෙනුවෙන් මේ සාකච්ඡාව මුලපිරීම සඳහා එකතු වෙච්ච සියලු දෙනාට නැවත වතාවක් ස්තුති වෙමින් ඔබේ රස්සාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අපි සියලු දෙනා එකට එකතු වී සංවිධානයේ වී වැඩ කරමු කියන ආරාධනාව නැවතත් කරමින් ඔබ සැමට ජය වේවා කියමින් මේ සාකච්ඡාව අවසන් කරනවා.